හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2020 වර්ෂයේ දෙසැම්බර් මාසේ 14 වෙනි සඳුදා ශ්‍රී ලංකාවේ වෙලාවෙන් සවස් 5:30ට ආරම්භ වෙන ධම්මසංගණී ප්‍රකරණ ග්‍රන්ථ රත්නය ඇසුරින් කරන සාකච්ඡාවටයි අපි එකතු වෙන්නේ. අදත් අපිට ධම්මසංගණී ප්‍රකරණයේ ධර්ම කරුණු පැහැදිලි කර දීම සඳහා ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා මංගල ඉදිරිසිංහ මහත්මයා. මංගල මහත්මයා ඔබතුමාව මේ ධම් සභාවට ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබතුමාට යොමු වෙනවා අද දවසට නියමිත දහම් කරුණු අපිට මතු කර දෙන්න ලෙසට. තෙරුවන් සරණයි. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. අපි සාකච්ඡාව ආරම්භ කරන්න කලින් තෙරුවන් නමස්කාර කරලා ඉඳිමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. හොඳයි. අද දවසේ අපි සාකච්ඡාව කරමු සුත්තන්ත මාතිකා ගැන. මම හිතනවා හරි. අපි මෙතෙක් කාලයක් කතා කරගෙන ආවා ධම්මසංගණී ප්‍රකරණයේ තියෙන මාතිකා කාණ්ඩයේ මාතිකා ගැන. එහිදී අපි කතා කළා තික මාතිකා සහ දුක මාතිකා සියල්ල සාකච්ඡාවට ගැනුණා. අද ඉඳලා අපි උත්සාහ කරමු සුත්තන්ත මාතිකා ටික සාකච්ඡා කරන්න. එහි පළවෙනි කොටස හැටියට මේක ටික මොකද 42ක් වෙනකම්ම තියෙනවා. මම පළවෙනි කාණ්ඩයට 22 වෙනකම් අරගත්තා. මොකද භාවනා පොතේත් ඒ විදිහට මේක අරන් තියෙන නිසා මම භාවනා පොත මූලික කරගෙන තමයි මේ ටික සකසා ගත්තේ. ඒකම මම හිතනවා සුත්තන්ත මාතිකා කියන්නේ අපි ඉගෙන ගන්න කාලෙදී අපිට ඇත්තටම හරියට එක පැත්තකින් අපි ඉගෙන ගත්තේ අර විභාග ඉලක්ක කරගෙන. එහෙම ඉලක්ක කරගෙන ඉගෙන ගන්නකොට මේවට වෙලා තිබුණෙත් නැහැ. ඊට අමතරව මේක ගැන අපි ඉගෙන ගන්න කාලෙදී විභාගේ ප්‍රශ්න අහන්නෙත් නැහැ. ඒ නිසාවෙන් ඔය කියන කොයි කාරණාත් එක්ක අහුවෙලා මේක අපි අතහැරපු කැලලක්. ඉතින් කොහොම හරි දැන් මේක දැන් කරන්න ඕනනේ. ඒ නිසා අපි මේක ගැන පොඩ්ඩක් අධ්‍යයනයක යෙදিলা මේ රූප රාමු ටික හදාගෙන තියෙනවා. හැබැයි මම විශ්වාස කරනවා මේ සාකච්ඡාවට සහභාගී වෙලා ඉන්න අය අතරේ මේක ප්‍රගුණ කරපු අය ඇති. එහෙමනම් මට ඒගොල්ලන්ගේ සහයෝගයත් විශේෂයෙන්ම අවශ්‍ය වෙනවා මේක සාර්ථකව ඉදිරියට ගෙනියන්න. කොහොමදත් අපි උත්සාහයක් කරලා බලමු. හොඳයි. මේක භාවනා පොතේ පටන් ගන්න තැන පොඩි පෙරවදනකුත් එක ගියවකක් මම දැක්කා. ඒ අනුව මෙතන මේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ භාෂිතය උන්වහන්සේ එක තැනක විස්තර කරලා තියෙනවා බරණ්ඩු වග්ගයේ තථාගතප්ප වේදිතෝ ධම්ම විනයෝ භික්ඛවේ විවටෝ විරෝචති නොපටිච්චන්නෝ. එහෙමනම් මේක විවර වෙන තරමට තමයි මේක බබලන්නේ. වැහිලා තියෙන කන් නෙමෙයි. ඒ නිසාවෙන් මේක ප්‍රශ්න කර මේ විමස මේක ගැඹුර හොයාගන්නට ඕනේ. මොකද අපි හැමෝම දන්නවා මේක පුබ්බේ අනුස්සතියසු ධම්මේසුනේ. ඉතින් ඒ නිසාවෙන් අපිටත් ඒක එහෙමම තමයිනේ. ඒ නිසා අපි හැමෝම සාකච්ඡා මාර්ගයෙන් නම් අපිට අත්දැකීම් තියෙනවා. පහුගිය දුක තික මාතිකා සාකච්ඡා කරද්දී ඒ සාකච්ඡාව නිසාවෙන් අපි කොයිතරම් අලුත් දේවල් හොයාගත්තද දැනගත්තද එකිනෙකාට ඒක බෙදාගත්තද කියලා. ඉතින් මේකෙදිත් ඒ විදිහටම අපි ඉස්සරහට යන්න බලමු. ඒ අනුව මෙතනදී තථාගතප්ප වේදිතෝ ධම්ම විනයෝ කිව්වහම ධම්ම විනයෝ ධර්මයේ කිව්වහම සූත්‍රාන්තයේ සහ අභිධර්මයේ එකහු කරලා එකක් හැටියට විනය කිව්වහම විනය පිටකයක් අඩංගු වෙච්ච බවයි පෙළ පොතේ මේ ආශ්‍රිත ග්‍රන්ථවල සඳහන් වෙන්නේ. එහෙමනම් ඊළඟට මේකේ මොකක්ද මේ ත්‍රිපිටකය කියන්නේ කියලා කෙටි විස්තරයක් භාවනා පොත ඉදිරිපත් කළා.
විනය පිටකයේ කිව්වහම භික්ෂු භික්ෂුණී උභය පක්ෂයට නියමිත ආඥා දේශනා ටික. එතන ග්‍රන්ථ 5කින් ඒක සමන්විත වුණා. සූත්‍රාන්තයේ කිව්වහම අනිකුත් සූත්‍ර ග්‍රන්ථ ඔක්කොම ටික එතනට ආවා. එතන ග්‍රන්ථ 19ක් තිබුණා. අභිධර්මයේ පිටකයේ කිව්වහම එතන ග්‍රන්ථ 7කුත් එක්ක ආවා. මේ තුනේම ධර්මස්කන්ධ හැටියට 84000ක් ධර්මස්කන්ධයේ තියෙන වගේ තමයි සඳහන් වෙන්නේ. ඊළඟට නිකාය වශයෙන් බෙදනකොට එතනදී වෙනත් ආකාරයකට තමයි බෙදලා පෙන්වන්නේ. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය ආදී වශයෙන් ඒ තැනදී දීඝ නිකායේ සූත්‍ර 34ක් සමග, මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර 152ක් සමග එතන මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර තියෙනවා. සංයුක්ත නිකායේ සූත්‍ර 7762ක් සමග එක එක මාත්‍රාව යටතේ විවිධ පැතිකඩ වලින් ධර්මයේ විග්‍රහ කරපු තැන්. අංගුත්තර නිකායේදී අංක පිළිවෙලට ඒකක, දුක, තික ආදී වශයෙන් අංක පිළිවෙලට ගිහිල්ලා එතන සූත්‍ර 9557ක් තියෙනවා වගේ. ඊළඟට කුද්දක නිකායේ කිව්වම් මේ පළවෙනි හතරට අඩංගු නොවුණු ඉතුරු සියල්ල කුද්දක නිකායේ පොත් 15ක් තුල අඩංගු වෙලා තියෙන විදිහ තමයි අපිට පෙර පොත අධ්‍යයනය කරද්දී දැනගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් මම මේක මේ ස්ලයිඩ්ස් හදද්දී මට එක තැනක පොඩි ගැටලුවකුත් ආවා. මොකද කුද්දක නිකායට ග්‍රන්ථ 15යි. මම මේ ග්‍රන්ථ 15 ලියාගෙන යද්දී ඇත්තටම චර්යා පිටක පාළි වෙනකොට ග්‍රන්ථ 15 සම්පූර්ණ වෙනවා. එහෙම වුණාම නෙත්තිපකරණය සහ පේටකෝපදේශය මේ 15ට පිටින් ඒ කියන්නේ 16 17 කියලා මට නම් කරන්න වෙනවා. ඉතින් එතනදී මට ඇත්තටම කියව ගන්න තැනක් හමුුනේ නැහැ. මේ දෙක කොයි කාලෙද මේ පෙළ පොතට එකහු වුණේ කියන එක. නමුත් මම මේ සමහර පේටකෝපදේශයෙන් එහෙම මම සමහර උදාහරණ එහෙම ගන්න පෙළඹිලා ඉන්නවා. මොකද ඊට පැහැදිලි විස්තර කිරීම මෙහි තියෙන නිසා. ඒ ගැන කවුරු හරි දන්න අපේ සභාවේ ඉන්න කාට හරි මතකයක් හෝ එහෙම නැත්නම් ඉගෙන ගත්ත තැනක් තියෙනවද? මෙතන අපේ දැන් අපි බෞද්ධ මධ්‍යස්ථානයට ගිහිල්ලා අපේ ත්‍රිපිටක පොත් කිල්ලුවොත් කුද්දක නිකායට පොත් 17ක් දෙනවා. ඒ 17 නෙත්තිපකරණයි පේටකෝපදේශයයි තියෙනවා. නමුත් පෙළ පොත්වල සඳහන් වෙන කුද්දක නිකායට අයත් ග්‍රන්ථ 15ට වෙනම නම් 15කුත් තියෙනවා. අන්න එතන කාට හරි පැහැදිලි කරගන්න මේ අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් දෙක කොහොමද උනේ කියලා. අපි හොයලා බලමු නේද? ඒක තමයි. මම අපි ඉස්සරහට හොයලා බලමු. මේ බොහෝ දුරට සංඥාපනයේ ඔය කරුණු අඩංගු වෙන්න ඕනේ කියලා මට හිතෙනවා. බලමු අපි පොඩ්ඩක්. ඒක තමයි හොයලා බලමු. හොඳයි. ඊළඟට මේකේ තව දුරටත් මේ ධර්මයේ විස්තර කරද්දී මේ ධර්මයේ නව ආකාර වෙන්නේ කොහොමද කියලා විස්තර කරන තැනක සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිඋත්තක, ජාතක, අභූත ධම්ම, වේදල්ල ආදී වශයෙන් දීර්ඝ විස්තරයක් එතන සඳහන් වුණා. මම මේ කොටස තෝරාගත්තේ මජ්ක්‍ධිම නිකායේ අට කතා දෙකේ අලගද්දූපම සූත්‍රයේ පිටු 115 මේ විස්තරය ලස්සනට දීර්ඝව දීලා තියෙනවා. එතන මේ එක එකක් ගැන මේ කෙටි සටහනකුත් එක්ක ඒ කොහොමද ඒව හැදුනේ කියලා දීලා තියෙනවා. ඊළඟට සුත්තන්ත මාතිකා කියන ටික ආවොත් එතනදී සුත්තන්ත මාතිකා කියන්නේ ධර්මසේනාධිපති සරියුත් හාමුදුරුවන් වහන්සේ විසින් දේශිත සංග්‍රහ කරපු පෙළගස්වපු කොටසක් හැටියට තමයි සඳහන් වෙන්නේ. ඒකට හේතුව හැටියට උන්වහන්සේ දක්වන්නේ සරියුත් ස්වාමින් වහන්සේගේ ගෝල පරපුර අභිධර්මය මූලිකකට ගත්තු ධර්ම ග්‍රන්ථය කටපාඩම්ෙන් ඉස්සරහට ආපු අය එහෙමනම් එහිදී ඒගොල්ලන්ට අනිකුත් සූත්‍රාන්ත කරුණු ගැන දීර්ඝ අධ්‍යයනයක් නොවන වගේ තමයි පැහැදිලි වෙලා තියෙන්නේ මේක අධ්‍යයනය කරද්දී. ඒ අනුව මේ ආභිධම්මික භික්ෂූන්ට අර කියන සූත්‍රාන්තගත කරුණු සමීප කරවීමේ අදහසින්, තේරුම් කරවීමේ අදහසින්, ඒවට ලං කරලා දීමේ අදහසින් තමයි මේ විදිහට මාතිකා පද සුත්තන්ත මාතිකා පද ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා තමයි ඒ තැන්වල සඳහන් වෙන්නේ. මේ සුත්තන්ත මාතිකා පද ගලප ගන්නට මූලාශ්‍ර හැටියට සරියුත් ස්වාමින් වහන්සේ යොදාගෙන තියෙනවලු අංගුත්තර නිකායේ ඒකක නිපාතය සහ දුක නිපාතයත්, දීඝ නිකායේ සංගීත සූත්‍රය සහ දසුත්තර සූත්‍රයත්. අපි දන්නවා අංගුත්තර නිකායේ ඒකක නිකාය සහ දුක නිපාතය
එතනදී දීර්ඝ ධර්ම කරුණු විවිධාකාර ධර්ම කරුණු රාශියක් ඒව තුළ ගොනු කරලා තියෙනවා. ඒ වගේම සංගීත සූත්‍රයයි දසුත්තර සූත්‍රයයි ගත්තාම එතනත් ඒකක කාණ්ඩ දෙකේ ගොඩවල්, තුනේ ගොඩවල්, හතරේ ගොඩවල් ආදී වශයෙන් මුළු ධර්මස්කන්ධයම වාගේ ඇත්තටම බැලුවොත් ඒ තුල සංග්‍රහ වෙලා තියෙනවා. ඉතින් යන්න ඒ කොටස් වලින් උපුටාගත්ත යම් යම් කරුණු යම් කිසි පදනමක් මත පෙළගස්සලා තමයි මේ සුත්තන්ත මාතිකා ටික හදලා තියෙන්නේ. හැබැයි මේ සුත්තන්ත මාතිකා මෙහිම පෙළ ගැස්සුවට මේක නිරූපණය කරන්න මේක ඉදිරිපත් කරන්නේ ඇත්තටම ධම්මසංගණී නික්කේප කාණ්ඩය තුල පමණයි. අඩු ගානේ ධම්මසංගණී අට කතා කාණ්ඩය තුලවත් මේකට අභිදෙය්‍යාර්ථ ඉදිරිපත් කිරීමක් කරන්නේ නැහැ. නික්කේප කාණ්ඩය තුල පමණක් ඒකට යම්කිසි අර්ථයක් ඉදිරිපත් කරමින් මේ කොයි වගේ දෙයක්ද කියන එක හඳුන්වා දීලා තියෙනවා පමණයි. අභිධර්මයේ අනිකුත් පොත් 6 තුලදී මේ සූත්තන්ත මාතිකා ගැන පදනම ඉස්සරහට ගෙනිච්ච බවක් පෙනෙන්නට නැහැ. ඒක යම්කිසි විශේෂත්වයක්. ඒ අනුව ඇත්තටම හිතන්න පුළුවන් අර ආභිධම්මික භික්ෂූන්ට අර සූත්‍රාන්ත කරුණු සමීප කරවන්නට දරපු උත්සාහයක් කියලා ඒ දීපු අදහස ඒ විදිහට හරි කියලා ගන්න පුළුවන්. ඊළඟට අපි දැන් සුත්තන්ත මාතිකා ගැන බැලුවොත් එතන තියෙනවා පරිච්ඡේද 1යි හැටියට එතන සඳහන් වෙන්නේ. ඒ අනුව අපිට මතකයි තික මාතිකා එක පරිච්ඡේදයයි දුක මාතිකා පරිච්ඡේද 13යි සුත්තන්ත මාතිකා එක පරිච්ඡේදයයි. එතකොට ඔක්කොම මාතිකා සඳහා පරිච්ඡේද 15ක් වෙන් වෙච්ච වග අපි පෙළ පොත හදාරද්දී ඉගෙන ගත්තා. එහෙමනම් මුළු සුත්තන්ත මාතිකා 42ම තනි පරිච්ඡේදයක් තුල තමයි පෙළ ගස්වලා තියෙන්නේ. ඊළඟට සුත්තන්ත මාතිකා හැම වෙලාවෙම දුක ධර්ම හැටියට තමයි දේශනා කරලා තියෙන්නේ. ඒ කියන්නේ පද දෙක ගානේ තියෙන ඒවා. ත්‍රික හැටියට නෑ එකක්වත්. එහෙමනම් මෙතන තියෙන ඔක්කොම දුක පද 42ක් තියෙනවා. ඒ අනුව පද හැටියට ගත්තොත් පද 84ක් මෙතනදී අපිට සාකච්ඡා කරන්නට තියෙනවා. අපි එක එකක් ගැන බැලුවොත් මේ විදිහට අපිට පෙළ ගස්සන්න පුළුවන්. පළවෙනි එක විජ්ජාභාගිනෝ දුකය. එහි තියෙන පද දෙක පළවෙනි පදයේ විජ්ජාභාගිනෝ ධම්මා, දෙවෙනි පදයේ අවිජ්ජාභාගිනෝ ධම්මා. මේ ආදී වශයෙන් මේ සියලුම දුකයන් ටික එකිනෙකට පෙළ ගස්වලා තියෙනවා 42ක් යනකම්. අපි ඒ එක එකක් කතා කරද්දී ඒ එක එකක විස්තර අරගෙන යා අවසානයේට එනවා කය ඥානං අනුපාදේ ඥානං කියලා 42 වෙනි දුකය. එතනින් ඒ සුත්තන්ත මාතිකා 42ම අවසන් වෙනවා. පළවෙනි පද යුගලයේ අරගෙන බැලුවොත් භාවනා පොතට අනුව විජ්ජාභාගිනෝ ධම්මා සහ විජ්ජාභාගිනෝ ධම්මා කියන පද දෙක. ඒකේ පළවෙනි පදය විද්‍යාභාගී විද්‍යාව භජනය කරන ධම්මෝ. ඒ අනුව විද්‍යාභාගිනෝ ධම්මෝ. විද්‍යාව භජනය කරන. ඉතින් දැන් එකපාරටම මේක මට මේ පදයේ අර්ථය ගැන එකපාරට හිතද්දි මට හිතුනේ විද්‍යාව කියන්නේ සම්මාදිට්ඨිය එහෙම නැත්නම් මොකද්ද අමෝහය. ඒ අනුව ඒක තියෙන ධර්මද කියලා. නමුත් ඒකේ දීලා තියෙන අර්ථය අනුව එතන විස්තර වෙන්නේ සංප්‍රයුක්ත වශයෙන් අෂ්ට විද්‍යාවන් භජනය කරන බැවින් විද්‍යාභාගී නම් වූ කියලා. ඒ කියන්නේ එතන අෂ්ට විද්‍යාවන් සමග සංප්‍රයුක්ත වන ධර්ම තමයි මේ පදයේ යටතේ අර්ථ දක්වලා තියෙන්නේ. එහෙමනම් අපිට එතනදී මතක් කරගන්න වෙනවා නිකම්ම විද්‍යාව කියලා අමෝහය අරගන්නවා වෙනුවට මේ අෂ්ට විද්‍යාවන් කියලා පෙළ පොත තුල මොනවද ඉදිරිපත් උනේ කියන කාරණාව. එතන අපි ගිහිල්ලා බැලුවොත් අෂ්ට විද්‍යාවන් හැටියට ඉදිරිපත් වෙන්නේ අපිට දීඝනිකායේ අම්බට්ට සූත්‍රයේ මේ ගැන සෑහෙන විස්තරයක් දීලා තියෙනවා. ඒක අෂ්ට සමාපත්තිලාභීන්ගේ වශයෙන් තමයි මේ අෂ්ට විද්‍යාව ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ අනුව තමයි අර නිකම් ප්‍රඥාව අරගන්නේ නැතුව අෂ්ට සමාපත්තිලාභීන් වශයෙන් ප්‍රගුණ කරන විශේෂ විද්‍යා ප්‍රමුඛ ධර්ම ටික පෙළගස්වලා තියෙන්නේ. ඒ අනුව එතෙන්ට අරගෙන තියෙනවා විදර්ශනා ඥානය, මනෝමය ඍද්ධි ඥානය, ඍද්ධි විද ඥානය, දිව්‍යසෝත ඥානය, පරචිත්ත විඥානන ඥානය, පුබ්බේ නිවාසානුස්සති ඥානය, දිබ්බ චක්කු ඥානය සහ ආසවක්ෂය ඥානය කියන කාරණා 8. දැන් මේක නම මතක් කරපුවාවම අපිට එකපාරටම මතක් වෙනවා මේවා සාමාන්‍ය පුද්ගලයෙකුට ලබා ගන්න බැරි විශේෂිත වූ ඥානයන්.
එහෙමනම් ඒ නිසාම තමයි ඒව අෂ්ට විද්‍යා කියලා කිව්වේ. ඊළඟට අපිට මතක් වෙනවා මෙතන අවසානයේට තියෙන තුන ත්‍රිවිද්‍යා කියලා බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේ අවසාන දවසේදී බෝධි මූලයේ ප්‍රත්‍යක්ෂ කරපු කාරණා තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, දිබ්බ චක්කු ඥානෙ සහ අසවක්ෂේ ඥානෙ. මුල කාලයේදී මේකත්, මධ්‍ය යාමේදී මේකත්, ඊට පසුව ආසවක්ෂේ ඥානයත් ලබා ගත්තා කියලා ඒක ත්‍රිවිද්‍යා හැටියට එතනදී විස්තර වුණා. අෂ්ට විද්‍යා කියලා එනකොට මේ කලින් ඉතුරු පහත් එක්ක එක්ක වුණාම තමයි අෂ්ට විද්‍යා කියලා කිව්වේ. විදර්ශනා ඥානය කියලා කිව්වේ නාම රූප ධර්මයන් හා ඒවායේ අනිත්‍ය ආදී ලක්ෂණය දකින්න පුළුවන් නුවණ. එතකොට නිකන් අපි නවගුණ වලාර ගණන් කරනවා වගේ අනිත්‍යයි කිව්වට හරියන්නේ නැහැ. මේක ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින නුවණ යම් කිසි තැනකට ගොනු කරගන්න, ඉලක්ක කරගන්න පුළුවන් නම් අන්න එතන විදර්ශනා ඥානය තියෙනවා කියලා හැඳින්වෙනවා. ඊළඟට මනෝමය රිද්ධි ඥානය ගැන කතා කරද්දී ඒකට කියන්නේ තමාහා සමාන කයක් නිර්මාණය කිරීම. අර ඒකට පෙළ පොතේ දීලා තියෙන උදාහරණය තමයි අර තනකොළ ගහකින් අර අපිට අග්ගිස්ස ඇදලා ගත්තොත් ඒකේ බොඩේ වෙනම මෑත් කරලා අරගන්න පුළුවන්. අපිට මතකයි ඉස්සර අපි ඔය ඇහි නගනයක් එහෙම ආපු වෙලාවට අම්මලා කියන්නේ අර මිදුලට ගිහිල්ලා මේ මොනවාද අර තුත්තිරි ගහක් අරගෙන ඒකේ ඉස්ම දාන්න කියලා. අර එතකොට අපි ගිහිල්ලා තුත්තිරි ගහ ඇදලා ගත්තාම මේ වගේ ඒ ගොබේ මෑත් කරලා එනවනේ අන්න ඒ වගේ මනෝමය ඥානය පහල කරගත්ත පුද්ගලයාට පුළුවන් තමහා සමාන කයක් නිර්මාණය කරගන්න. ඊට අමතරව තවත් පැතිකඩවලට යනවක් සඳහන් වෙනවා. කොහොම හරි මේ මනෝමය ඥානය කියන එක ඒ විදිහට විස්තර වුණා. ඊළඟට ඉර්ධි විඥානයේදී අනිකුත් බොහෝ රිද්දීන් පෑමට හැකි බව සඳහන් වෙනවා. අර චුල්ලපන්තක හාමුදුරුවෝ තමන් වාගේ දහසක් ස්වාමින් වහන්සේලා මවාගෙන හිටිය කිව්වේ අර ඒ වගේ. එතකොට වතුර උඩ ඇවිදින්න පුළුවන්, පොළවේ ගිලෙන්න පුළුවන්, බිත්තියක් හරහා යන්න පුළුවන් ආදී වශයෙන් විවිධාකාර වූ දේවල් කරන්න පුළුවන් හැකියාව තමයි රිද්දි විඥානය කියලා කිව්වේ. දිව්‍ය සෝත ඥානය කියලා කිව්වොත් පියවි කනට සෝත ශ්‍රවණය පියවි කනට නොඇසෙන හරි එහෙම නැත්නම් ඊටා සියුම් වෙච්ච හරි එහෙම නැත්නම් අපිට ඇහෙන්නේ දුර නිසා එවැනි දේ හරි අහන්න පුළුවන් හැකියාව තියෙන ඥානයට කිව්වා දිව්‍යසෝත ඥානය කියලා. මේක දෙවියන්ට නිතරම තියෙනවලු. ඒ නිසාලු මේකට දිව්‍යසෝත කියලා කිව්වේ. එහෙමනම් එවැනි ඥානයක් ලබා ගන්නටත් හැකියාව තියෙනවා. ඒක අෂ්ට විද්‍යාවේ එක් කොටසක් හැටියටයි සඳහන් වෙන්නේ. පරචිත්ත විඥාන ඥානය කිව්වොත් අනුන්ගේ සිත් දැනගන්න නුවණ. ඒ අනුව හදේවත් රූපයේ තුල තියෙන පවත්නා ලේ ධාතුවේ පැහැය දිහා බලලා ඒ පුද්ගලයා සතු සිත් පරම්පරාව කොයි විදිහටද යන්නේ කියලා දැනගන්නා නුවණ. පරචිත්ත විඥාන ඥානය ඒකත් අෂ්ට විද්‍යාවෙන් එකක්. පුබ්බේ නිවාසානුස්සති ඥානය කිව්වහම තමන්ගේ හැරි අනිත් අයගේ හැරි පෙර භව ಜಾතිවලදී කොයි විදිහට කොයි නමක් කොයි ගමක් මොන විදිහට මෙයා පැවතුනාද අම්මා තාත්තා කවුද ආදී වශයෙන් පිළිවෙලට ගලපලා කියන්න පුළුවන් ඥානය පුබ්බේ නිවාසානුස්සති ඥානයේ හැටියට ඉදිරිපත් වුණා. දිබ්බ චක්ෂු ඥානය කියන එකට අර දැන් දිබ්බ සෝත එකේදී කනෙන් අහන දෙකනේ. දිබ්බ චක්කු එකේදී ඇහෙන් දකින්න පුළුවන්. සියුම් දේ, දුර දේ, වැසුණු දේ ආදිය දැක ගන්න පුළුවන් හැකියාව දිබ්බ චක්කු ඥානයේ හැටියට විස්තර වුණා. ඊළඟට ආසවක්ෂේ ඥානය කිව්වහම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම ඥානයේ හැටියට ඒක සඳහන් වුණා. ඊළඟට මෙතන අෂ්ට විද්‍යා මේ විදිහට එනකොට අපිට මතකයි ඉතිවිසෝ ගාථාවෙත් තියෙනවා විද්‍යාචරණ කියලා. එතනදී මොකද්ද විද්‍යාචරණ කියලා කිව්වේ? විද්‍යාචරණ. එතනදී විද්‍යාව හැටියට ගත්තේ ඒ කරුණ නිවැරදි ලෙස දන්නා නුවණ විද්‍යාව කියලා එතන හැඳින්වුවා. එතකොට එතනදී ඒකේ මූලිකව දක්වලා තියෙන්නේ ආර්ය සත්‍ය දැනගන්නා නුවණ. එතකොට ඒකට උපකාර වන අනිකුත් ඥාන ටිකත් එක්කහු කරලා තමයි එතන විද්‍යා කියලා හැඳින්වුවේ. එතකොට ඒ කියන විද්‍යාවම තමයි මේ කියන සූත්‍ර දේශනාවලදී තුන් ආකාරයකට හරි අට ආකාරයකට හරි දක්වලා තියෙන්නේ. එහෙම අට ආකාරයකට දක්වන තැන අර කියන කලින් සඳහන් කරපු විදර්ශනා ඥානයේ ඉඳලා ආසවක්ෂේ ඥානයේ වෙනකන් දක්වපුවට නැවත පෙළ ගහන්නට වෙනවා. ඒ අෂ්ට විද්‍යාව තුළ
මේ ත්‍රිශික්ෂාවෙන් ප්‍රඥාව කියන කොටසට තමයි මේ විද්‍යාව කියන ධර්මතා ටික යොදන්නට වෙන්නේ. චරණ කියලා කිව්වහම ඒ අෂ්ට විද්‍යා ලැබීම නැත්නම් ආර්ය විද්‍යා ලැබීමට සහ නිවන් ලැබීමට උපකාර වෙන ಗುಣධර්ම ටික තමයි චරණ කියලා කිව්වේ. ඒ අනුව තමයි ඉතිපිසෝ ගාථාවේ විඥා චරණ කියන එක ආවේ. ඒ චරණ ධර්මයන් ත්‍රිශික්ෂාව තුළ සීල සමාධි දෙකට ආවා. විද්‍යාව ප්‍රඥාවට ආවා. ඒ විදිහට තමයි එතන ගලපලා දීලා තියෙන්නේ. කාට හරි කෙනෙක්ට මතක් කරගන්න ඕන නම් මොනවද චරණ ධර්ම කියන්නේ කියලා මේ විදිහට මතක් කරගන්නත් පුළුවන්. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, භෝජනයේ මත්‍රඤ්‍යතාව, ජාගරියාණ යෝගය, ශ්‍රද්ධාව, හිරිය, ඔත්තප්පය, බහුශ්‍රුත භාවය, වීර්යය, ස්මෘතිය, විසිහිය, ප්‍රඥාව, ඊට පස්සේ ධාන හතර. පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය කියලා ධාන හතර. මේක සඳහන් වෙනවා මජ්ක්‍ධිම නිකායේ සේක සූත්‍රය තුල. මේ විදිහට චරණ ධර්ම ගැන පොඩි මතක් කර ගැනීමක් ඔන්න දැන් කළා. ඊළඟට අපි දැන් මේ මාතිකා පද ගැන විද්‍යාභාගිනෝ ධම්මා කියන එක බලපුවාම ඒතර අෂ්ට විද්‍යාවන් කියන්නේ මොනවද කියලා අපි බැලුවා. ඒ අෂ්ට විද්‍යාවන් භජනය කරන. එහෙම නැත්නම් ඒකත් එක්ක සංප්‍රයුක්තව සිටින අනිකුත් ධර්ම ටික තමයි මෙතනදී විද්‍යාභාගිනෝ ධම්මා කියලා සඳහන් වුනේ. එතකොට දෙවෙනි පදේ හැටියට අවිද්‍යාභාගී කියලා කිව්වහම අවිද්‍යාව භජනය කරන. අවිද්‍යාව භජනය කරන. එහෙමනම් අපි දන්නවා අවිද්‍යාව නම් සංප්‍රයුක්ත වශයෙන් චතුරාර්ය සත්‍ය මෝහ කරන ලක්ෂණයේ තියෙන මෝහය. මෝහය භජනය කරන්නා වූ ධර්මතා ටික දෙන්න ගත්තා. එහෙමනම් අපි දන්නවා මෝහය කියන චෛතසිකය පැහැදිලි වෙයි දෙන්නේ අකුසල සිත්වල. එහෙමනම් අවිද්‍යාභාගී කියනකොට අකුසල කාණ්ඩය නියෝජනය කරලා තියෙන වගේ පේනවා. දැන් අපි බැලුවොත් මේ එක එක පදයේ අෂ්ට විද්‍යාවන් භජනය කරන්නේ කවුද? මොනවද එතන වෙන්නේ? දැන් මේ කියන විදර්ශනා ඥාන 8 මේ විද්‍යා අෂ්ට විද්‍යා කියන 8 විදර්ශනා ඥානයේ ඉඳලා ආසවක්ෂේ ඥානයේ වෙනකන් තියෙන 8 මේවා ඇති කරගත හැකි සිත් මොනවද? අපි විදර්ශනා ඥානය ගැන කතා කරද්දී ඥාන සංපයුක්ත මහා කුසල සිත් 4යි මහා ක්‍රියා සිත් 4යි කියන සිත් 8 තමයි විදර්ශනා ඥානය ඇති කරගන්නට දකින්නට පුළුවන් සිත් හැටියට සලකන්න පුළුවන්. එහෙනම් විද්‍යාභාගී කියලා මේ ඥානය ගැන සලකනකොට මේ සිත් 8 සංප්‍රයුක්ත එහි යෙදෙන ධර්මතා ටික සංප්‍රයුක්තව යෙදෙනවා කියලා ගන්න පුළුවන්. ඊළඟට මේ රිද්දී සමා වෙන්න බංගපත ක්‍රියාටත් එතන දැම්මේ මොකද? නෑ ක්‍රියාට නෑ මහා කුසල 4යි ක්‍රියා 4යි ඒ ඔක්කොම 8යි මහා කුසල 4යි ඥාන සංපයුක්ත මහා කුසල 4යි ඥාන සංපයුක්ත මහා ක්‍රියා 4යි. අන්න එතන ඔයගලන්ට එක වැරදුනා නේ. ඒක ක්‍රියාට දැම්මේ එතන සාමාන්‍ය විදර්ශනා ඥානය කියන්නේ රහත්. එතන ක්‍රියා 4යි අන්නේ ඥාන සංපයුක්ත ක්‍රියා 4 විතරයි. එතනදී ක්‍රියා කියන එක අරගත්ත විදර්ශනා ඥානය කියන එක එතනදී මේ ක්‍රියාසිත වලත් නියෝජනය වෙනවා කියන පද නෙමෙයි. ඊට එහා ඒ ගැන මොනවා හරි අදහසක් ඉදිරිපත් කරන්න කාට හරි පුළුවන්ද? ඇත්තටම ක්‍රියාසිත 15 වෙනි රහතන් වහන්සේට එහෙම රහතන් වහන්සේ විදර්ශනා ඥානය සුෂ්ක විදර්ශන කීක්නේ උතන වගේ වෙන්නේ. පස්සේ රහත් වුණාට පස්සේ ඒ ඥානය ඇති කරගන්නේ අර අභිඥා ධ්‍යාන ලබා ගන්න කෙනෙක් රහතුන් වහන්සේ ගැනක් නේ කියන්නේ. එතකොට ක්‍රියාසිත විදර්ශනා ඥානය කියන එක රහත් වෙනකොටම සුස්ක විශ්වාසයට ලැබෙන දෙයක් නේද? ඔව් ඒකයි වාස්තේ. ඔව් ලැබෙන දෙයක්. නමුත් මේ ක්‍රියා තුළ නැවත විදර්ශනා ඥානය අරගන්නට පුළුවන්. නැවත අනිත්‍ය ආදී ධර්ම මෙනෙහි කරලා ක්‍රියා කරන අවස්ථා යෙදෙන්න පුළුවන්. සමායන මංගල මහත්මයා මේ අංගුත්තර නිකායේ තියෙනවනේ සීල සූත්‍රය. සීල සූත්‍රයක් තියෙනවා. ඒ වගේම සුතවන්ත සූත්‍රයන කියයක් තියෙනවා. ඒ දෙකම එකම විදිහට යන්නේ. ඒකේ අහනවා මේ සිල්වත් භික්ෂුව විසින් සෝතාපන්න වීම සඳහා කළ යුත්තේ කුමක්ද කියලා අහන තැනදී කියනවා මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධිතෝ පරතෝ පලකතෝ ශුන්‍යතෝ හැටියට ඒ 11 ආකාරයෙන් විදර්ශනා කරන්න කියනවා.
ඊට පස්සේ අහන ප්‍රශ්නයක් ඒක අහන්නේ ඇත්තට මේ කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ අහන්නේ. ඊට පස්සේ එහෙම කිව්වට පස්සේ නැවතත් කොට්ටිත ස්වාමීන් වහන්සේ අහනවා සෝතාපන්න පුද්ගලයා සකදාගාමි වීම සඳහා කළ යුත්තේ කුමක්ද කියවම ඒත් ඒකම කියනවා. ඒකම කියනවා. ඊට පස්සේ සකදාගාමි පුද්ගලයා අනාගාමි පුද්ගලයා අනාගාමි තත්ත්වයටපත් වෙන්න කළ යුත්තේ මොකක්ද කියවම ඒත් ඒකම කියනවා. ඊට පස්සේ අහනවා අනාගාමි පුද්ගලයා රහත් වෙන්න මොකද්ද කරන්න කියනකොට ඒත් ඒකම කියනවා. ඊට පස්සේ රහත් පුද්ගලයා මොකද්ද කළ යුත්තේ කියනකොට ඒකම කියනවා. ඒකම කියනවා ditta ධම්ම සුඛ විහරණය සඳහා ඒ දේ කළ යුතුයි කියලා කියනවා. ඉතින් ඒක නිසා ඒ වගේ විදර්ශනා ඥානය කියන එක අර ඒ පැත්තෙමුත් අපිට හිතා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා සමහර විට. ඒක තමයි දැන් රහතන් වහන්සේ වුණත් යම් කටයුතු මොකද නිර්වාණය අරමුණු කරගෙනම විතරක් නෙමෙයි ඉන්නේ අනිකුත් යම් දේවල් කරද්දී විදර්ශනා ඥානෙ උපයෝගී කරගන්න වැඩි. හැබැයි මට ඒකටම උදාහරණ දෙක තුනක් try කළා හොයාගන්න බැරි වුණා. මම අහවල් තැන මේ විදිහටම තිබුණා කියලා. නමුත් පොදුවේ මගේ අදහසක් තියෙනවා ඒක එහෙම වෙනවා කියන එක. ඒ නිසා තමයි මෙතන මේ අපි දෙයියාත් හැටියට එක ගලපන්න ඇත්තේ කියන අදහස තමයි මට තියෙන්නේ. හොඳයි. ඊළඟට මේ මෙතන තියෙන අනිකුත් අභිඥා වලින් ලබා ගන්න ඉරිදී. එතකොට එහෙමනම් ඒ සඳහා කුසල අභිඥාව සහ ක්‍රියා අභිඥාව කියන සිත් දෙක. ඒක නම් අපි හැමෝම එකඟ වෙනවා ඇති. ඒක හරි. මොකද ඒ සියලුම අභිඥා සිත් වලින් ලබා ගන්න නුවණක් නිසා. ආසවක්ෂේ ඥානෙ පැහැදිලිවම අරහත් මාර්ගසිත හැටියටම තමයි ආසවක්ෂය සම්පූර්ණයෙන්ම ආසවක්ෂය කරන ඥානෙ අරිහත් මාර්ගසිත කියන එක හැමෝම එකඟ වෙනවා ඇති. ඒ විදිහට තමයි. එතකොට මෙතන 8යි 2යි 10යි සිත් 11ක් තමයි මේ කියන පදේ යටතේ අපිට ගොනු කරන්නට තියෙන්නේ. එහෙමනම් නික්කේප කාණ්ඩයේ අර්ථ දැක්වීම මේකට දාන්නේ 1302 ඡේදයේ කතමේ ධම්මා විජ්ජාභාගිනෝ විජ්ජාය සම්පයුක්තකා ධම්මා ීමේ ධම්මා විජ්ජාභාගිනෝ විජ්ජාය සම්පයුක්ත ධර්ම තමයි ගොනු කරලා තියෙන්නේ කියන අදහස. එතකොට අෂ්ට විද්‍යාවෙන් සංප්‍රයුක්ත වූ ධර්මයෝය. මොහු විද්‍යාභාගී ධර්මයෝය කියලා සිංහල අර්ථයේ දීලා තියෙනවා. එහෙනම් ඒක තමයි අපි දැන් සාකච්ඡා කළේ. අවිජ්ජාභාගිනෝ ධම්මා කිව්වහම කතමේ ධම්මා අවිජ්ජාභාගිනෝ අවිජ්ජාය සම්පයුක්තකා ධම්මා ීමේ ධම්මා අවිජ්ජාභාගිනෝ. එතකොට සත්‍ය ප්‍රතිච්ඡාදක අවිද්‍යාව සහ සංප්‍රයුක්ත ධර්මයෝයයි. ඒතකොට අවිද්‍යාව සහ සංප්‍රයුක්ත ධර්මය නම් ඒක අවිද්‍යාභාගී කියන එක හැඳින්වනවා. එහෙමනම් ඒ යටතේ මේකට අභිදේය අර්ථ අහුලනකොට විජ්ජාභාගිනෝ කියන එක මේ විදිහට විස්තර වෙනවා භාවනා පොත තුල. විදර්ශනා ඥාන වශයෙන් ලැබෙනා වූ ඥාන සංප්‍රයුක්ත මහා කුසල මහා ක්‍රියා. එතකොට ඥාන සංප්‍රයුක්ත මහා කුසල 4යි ඥාන සංප්‍රයුක්ත මහා ක්‍රියා 4යි ආපුවම සිත් 8යි. එහි යෙදෙන චෛතසික 32යි. 32 උනේ විරති අප්පමාඤ්ඤා අමෝහ කියන එක අයින් කරනකොට මෙතන විද්‍යාභාගිනෝ. එතකොට ප්‍රඥාව ඒක ඒ ටික අයින් කරලා ඉතුරු චෛතසික 32 තමයි ගත්තේ. ඒ විදිහටම මනෝමය ඍද්ධි ඥානය ඉඳලා දිබ්බ චක්කු ඥානය ඒ කියන්නේ අභිඥා සිත්වල සිත් දෙකයි එහි යෙදෙන චෛතසික 29යි ගත්තේ. එතනදිත් අමෝහය අයින් කළා. 29 එතකොට සාමාන්‍යයෙන් 30ක් අපි ගන්නවා. නමුත් මෙහිදී අපි අරගත්තේ 29යි හේතුව අර විතක්ක ਵਿਚාර ප්‍රීති විරති අප්‍රමාණ්‍යාවලට අමතරව අමෝහයත් අයින් කළා මේක පෙළගස්සපු නිසා. ඊළඟට අරිහත් මාර්ගසිත ආසවක්ෂේ ඥානයේ වෙනුවෙන් අරිහත් මාර්ගසිත නියෝජනය කරනකොට එතන චෛතසික 35යි අරගත්තේ. ඇයි? එතනත් අමෝහය අපි අයින් කරලා අරගත්ත නිසා. මේ විදිහට විද්‍යාභාගිනෝ ධම්මා වල අභිදේය අර්ථ අහුලා ගන්න පුළුවන්. අවිද්‍යාභාගිනෝ කියනකොට නම් මේ අරහත් මාර්ගසිත කිව්වේ ඒක ඇයි ආසවක්ෂේ ඥානයේ සඳහා ආසවක්ෂය ඥානය සඳහා හොඳයි. එතන කොහෙන් හරි ඔතමා එක භාවනා පොතෙන්ද ගත්තේ මේ කොටස? මම මේ ඔක්කොම ගත්තේ භාවනා පොත මුල් කරගෙන විනාඩිය බලමු. අපි කලින් මේ ස්ලයිඩ් එකේ තිබෙත් මාර්ගසිත කියලාද? ඔව් භාවනා පොතේ තියෙන්නේ මාර්ගසිත තමයි. මාර්ගසිත කියන්නේ අරිහත් මාර්ගසිතේ කියන. හොඳයි. හොඳයි. බොහොම පිං. චන්ද්‍රිකා මහත්මිය ඔබ ඉන්න එක බොහොම සන්තෝෂයි මට. මොකද ඔබ ළඟ මම දන්නවා මේ පුස්තකාලයෙම තියෙනවා කියලා. මෙහිදී මට ඔබතුමියගේ ආධාරය අවශ්‍යමයි. හොඳයි.
එහෙමනම් මේ විදිහට ඒක පෙළ ගැස්සිලා තියෙනවා. එතකොට අවිජ්ජාභාගිනෝ කියනකොට අකුසල සිත් 12යි එහි යෙදෙන චෛතසික 26යි අරගත්තේ. ඇයි? මෝහය අයින් කරපු නිසා. මේ විදිහට විජ්ජාභාගිනෝ සහ විජ්ජාභාගිනෝ කියලා ධර්මතාවල අභිධර්මයට අහුල ගන්න පුළුවන්. ඒ අනුව විජ්ජාභාගිනෝ කිව්වම සිත් 11යි චෛතසික 35යි අරගත්තේ. ඒක ස්කන්ධ 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍ය 2යි. මෙතන සත්‍ය 2 නම් චුට්ටක් ලස්සනයි ගලපන්න. ඒක මේ විදිහට තමයි පෙනෙන්නේ. දුක්ඛ සත්‍ය කිව්වහම ලෞකික සිත් 10 සහ තත්සම්පයුක්ත චෛතසික 32. අන්න ඒක විශේෂයෙන් ගලපලා අරගන්නට ඕනේ. හරිද? ඊළඟට මාර්ග සත්‍ය කිව්වහම අරහත් මාර්ග සංඛ්‍යාත සම්මා සංකප්ප සම්මා සමාධියන මාර්ගාංගය 7 දෙන හෝ සම්මා සංකප්පේද වර්ජිත 6 දෙන. ඇයි එහෙම යෙදුනේ කියලා ගලපලා බලන්න ඕනේ. එහෙම නැත්නම් මේකට අපි අර පරණ පුරුද්දට මේක අරගෙන යන්න ගියොත් මේක වර්ධිනවා. ඊළඟට සත්‍ය විනිර්මුක්ත ධර්ම කතා කරද්දිත් එතන 29 ගලපන්න ඕනේ. 35න් 7 අඩු කරලා සිත එක්කහුව කරලා 29යි කියලා ගලප ගන්නට ඕනේ. ඇයි මේ අභිඥා සිත් කියන්නේ පංචම ධානය සිත්. ඒ නිසාවෙන් ඊට සුදුසු ලෙස ඒක ගලප ගන්නට ඕන නිසා. ඊළඟට දුක්ඛ සත්‍ය ගලපද්දී හැම වෙලාවෙම ලෞකික සිත් විතරයි ගන්න කියන එක මතක තියාගන්නටත් ඕනේ. යනු සිත් 10 එතෙන්ට ආවේ 11 වෙනි සිත ගත්තේ නැහැ අපි. ඒ විදිහට. හරි. ඒ කියන්නේ මොන හරි ගැටලුවක් එහෙම තියෙනවද? මම හිතනවා දැන් මේවා කොහොම ප්‍රගුණ කරලා තියෙන නිසා ගලප ගන්න පුළුවන් කියලා මම අර මතක් කිරීමක් විතරයි කළේ. මොකද මෙතන මම හදන් තියද්දි මට වැරදුනා. ඒ නිසායි මම විශේෂයෙන් ඒක වෙනම ස්ලයිඩ් එකකින් දාලා පෙන්නුවේ. හරි. ඊළඟට දැන් මේක සප්පදේශ දුකයක්නේ. එතකොට එහෙමනම් ඒක යෙදෙන නොයෙදෙන ධර්ම මොනවද කියලා ගත්තොත් හිමින් සිත් එක ගලප ගත්තාම හොයාගත්ත හැකි. අකුසල් සිත් 12ම දෙවෙනි පදයට කියන්නේ එහෙනම් අහේතුක සිත් 18යි. ඊළඟට ඥාන සංපයුක්ත මහා කුසල 4යි මහා ක්‍රියා 4යි ගත්තේ අෂ්ට විද්‍යාව වජනේ කරන වෙලාවෙදිනේ. එහෙමනම් ඒක නොකරන වෙලාවේදී එම 8 සප්පදේශ ගොඩට අරගන්න ඕනේ. එතකොට එහෙමනම් ඥාන විප්‍රයුක්ත 8 වෙනම අරගන්න ඕනේ. මහා විපාකටත් අරගන්න ඕනේ. රූපාවචර 15 ගන්නේ අෂ්ට විද්‍යා වජනය කරන අභිඥා සිද්ධික වර්ජිතව. අරූපාවචර සිත් 12 අරගන්න ඕනේ. රහත් මාර්ග සිත වර්ජිත ලෝකෝත්තර සිත් 7 අරගන්න ඕනේ. එතකොට එහෙමනම් චෛතසික 38යි අතනින් පළවෙනි පදයෙන් අයින් කරපු මෝහ චෛතසිකය මෙතෙන්ට විශේෂයෙන් අරගන්නට ඕනේ. රූප 28යි නිර්වාණය. ඔය ටික එක්කව කරපුවාම මෙතන සිත් 76ක් එනවා. 76යි 76 එන්නේ මෙතන මේ ඩුප්ලිකේට් වෙන නිසා. හොඳේ ඥාන සංපයුක්ත 4 මෙතන නැවත ගත්ත නිසා. එතකොට චෛතසික 38යි පිටින් ආපු මෝහය වෙනම අරගන්නට ඕනේ. මේ විදිහට මේ පදයේ ගලපලා අරගන්න ඕනේ. හරි. පළවෙනි යුගලය මේ විදිහට විස්තර කරද්දී ඒ ගැන මොනවා හරි සාකච්ඡා කරන්න කරුණු තියෙනවද? එහෙම නැත්නම් දෙවෙනි පදයට යන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ කරුණාකරලා අදහස් ඉදිරිපත් කරනවා නම් මම ගොඩක් කැමතියි. මොකද මමත් මේ අලුතෙන්මයි මේකට එන්නේ. මේ කරන එක වේගවත් වැඩි වගේ දැනෙනවද නැත්නම් මේ ප්‍රමාණයක්ද කියන එකත් අපිට කියන්න වෙනවා නේද මංගල මහත්මයා? පසුගිය මංගල මහත්තයා අපිත් ඔක කරලම නැහැ. ඒ ටිකක් ස්ලෝ ගියා නම් හොඳයි. ටිකක් මම මේ ලියා ගන්න උත්සාහ කරනවා ලියා ගන්නත් බැරි වෙනවා හැබැයි. තේරුම් සරණයි. කියන්නේ මම වුණොත්. දැන් උදාහරණයක්. දැන් මෙතන හොඳයි අපි ගලපමු බලන්න මේ ලෞකික සිත් 10යි එහි ඉදෙන චෛතසික 32 අපි කොහොමද ගලපුවේ කියලා අපි හොයමු බලන්න. එතන දැන් චෛතසික 32 වෙනකොට විදර්ශනා ඥානයේට තියෙන අපි අරගත්තේ මහා කුසල 4යි මහා ක්‍රියා 4යි. එතකොට සිත් 8යි. එහි ඉදිච්ච චෛතසික 32යිනේ ගත්තේ. 32 වෙනකොට අපි අරගත්තේ 32යි. එතකොට 38න් කතා කළොත් 6ක් අඩුයිනේ. 6 උනේ විරති 3යි, අපමඤ්ඤා 2යි, අමෝහයයි. 3යි 2යි 5යි 1යි 6යි. ඒ 6 අඩු කරලා තමයි එතනින් අරගත්තේ. එතකොට ලෞකික පැත්තට එනකොට මෙතන 32 උනේ මේ විදිහට. මොනවද අයින් උනේ? විරති අපමඤ්ඤා සහ අමෝහය. හරිද? ඊළඟට මාර්ග සත්‍ය හැටියට එනකොට එතන ඇයි අපි මෙතන
මාර්ගාංගය 7 කියලා අරගත්තේ ඇයි? අපි දන්නවා අභිඥා සිත් වලට එනකොට ඒවා පංචම ධානය සිත්. එහෙමනම් එහිදී මොකක්ද අඩු උනේ? සම්මාදිට්ඨි. නෑ මෙතන මේ මංගල මහත්මයා මෙතන මාර්ගසිතනේ ගත්තේ නේද? සෝරි මාර්ග සත්‍ය අරගත්තා. ප්‍රඥාව කියන එක ප්‍රඥා චෛසිකය හැර. ඒ කියන්නේ සම්මා දිට්ඨිය හැර නේද? හරි. මෙතන මාර්ග සත්‍ය අරගත්තේ. ඒ අනුව එතන 7. එහෙම නැත්නම් ඇයි අපි මෙතන සම්මා සංකප්පේද වර්ජිත 6 කියලා ගත්තේ ඇයි? විතක්ක වර්ජිත. ඔව් එතකොට ඇයි එහෙම මාර්ග සත්‍යයක් මෙතන ගත්තේ ඇයි? උත්තරේ හරි ඒක පැහැදිලි වීමක් තමයි. සම්මාදිට්ඨිය නැති නිසා හරි සම්මා දිට්ඨිය නැතුව අපි 7ක් ගත්තා. එහෙම නැත්නම් සම්මා සංකප්පේද නැතුවත් අරගන්න පුළුවන්. ඒ දෙකම නැතුවත් ගන්න අවස්ථාවක් තියෙනවා. පළවෙනි ධානයෙන් ආවොත් මේ විදිහට ඒවි. ඊතුරු ධාන වලින් මේ විදිහට මාර්ග සත්‍ය හොයාගත්තොත් මේ විදිහට ඒවි නේද? හරිද ඒක? හරි දැන් අපිට සාමාන්‍යයෙන් අපිට ඔය අභිදේයාර්ථ කියනකොට අපි කියන්නේ සම්මා දිට්ඨිය සම්මා සංකප්පාදී මාර්ගාංග 8 දෙනාද ඊට පස්සේ කියනවා සම්මා දිට්ඨිය නැතුව සම්මා සංකප්පය හැර 7 දෙනා කියලා. නමුත් දැන් මෙතන අර ප්‍රඥාව කියන එක අමෝහය කියන එක සමගියදන කියලා ගන්නකොට තමයි මේ 7යි 6යි එන්නේ නේද? ඔව්. මංගල මහත්තයා එතන 6ක් දාන්න ඕනද? අරහත් මාර්ග චිත්තේ සමග සංප්‍රයුක්ත වූ සම්මාදිට්ඨිය කියන්නේ අමෝහය වර්ජිත මාර්ගාංග 7 දෙන මාර්ග සත්‍ය වනවා කියන එකද කියන්නේ එතන. සම්මාදිට්ඨිය කියන්නේ ප්‍රඥාචෛසිකේනේ. මේක එකට මේ සලකන්නේ මම මෙතන පොඩි නෝට් එකක් දාගෙන තියෙනවා මේ සලකන්නේ අරියත් මාර්ග චිත්තයේ පමණක් බැවින් මාර්ගාංග 7 දෙන විතරයි මාර්ග සත්‍ය වෙන්නේ කියලා. අපි දැන් මතක නැහැ. හරි. එතකොට දැන් දෙවෙනි ධානයකින් දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි ධාන වලින් මාර්ග සත්‍ය ලැබපු එක්කෙනෙක්ට එහෙම වුණොත් මොකද වෙන්නේ? මෙතන ප්‍රඥාව කියන එකනේ අතහැරලා අපි ගන්නෙ නේද? ඒක ප්‍රඥාව සමගිය දෙන ධර්ම නේද? ඔව්. එතකොට තමයි මේ සම්මා දිට්ඨිය කියන එකත් අතහැරලා ගන්න කියලා. එතකොටයි 7යි 6යි වෙන්නේ නේ. ප්‍රථම ධ්‍යාන පාදකව මාර්ගය ලබන අවස්ථාවේදී සම්මා දිට්ඨිය හැර මාර්ගාංග 7ක් තියෙනවා. දෙවන තුන්වන හතරවන පස්වෙනි ධ්‍යානයේ පාදක කරගෙන මාර්ගය ලබන අවස්ථාවේදී සම්මා දිට්ඨිය හැර සම්මා සංකප්පයත් හැර 6ක් තියෙනවා නේ. හැබැයි මේක හාමුදුරන්ගේ පොතේ පොඩ්ඩක් බැලුවද මංගල මාත 187 පිටුව පොඩ්ඩක්. ඔව් බලමු. 187 පිටුවට යන්න. ඔව් 13 ඡේදේ. ඔව් එතන අරන් තියෙන්නේ අරහත් මාර්ගයේ සංප්‍රයුක්ත සම්මා දිට්ඨි වර්ජිත මාර්ගාංග 7 දෙන මාර්ග සත්‍ය නම් වන්නේ කියලා නේද? ඔව් ඔව්. ඒක අරන් ඇත්තේ මේ මංගල මහත්තයා සාමාන්‍ය විදිහට වෙන්නේ දීර්ඝ ක්‍රමයට නෙවෙයි කියලා හිතනවානේ. ඔව් මටත් හිතෙනවා එහෙම. ඔව් ඊට අමතරව මම අර මේ සංඥාවක් මේකට ප්‍රයෝගී කරගත්තා. මම මේක බැලුවේ එතන තියෙනවද කියලා. එහෙම මොකක් හරි ගමකින් තමයි ඔක ගත්තේ මම. කවුද අපේ විනිතා මහත්මියට තව මොන හරි ලියා ගන්න පහුගියවත් ඕනේද? හරි දැන් මම ඒ ටික හරි ගස්සගත්තා. බොහෝ පිං. මංගල මහත්තයා ඇහුණාද මං කියපු එක? හරි මෙහෙම දීර්ඝ වර ගනිද්දි මෙහෙම ගත්තත් වරදක් නැහැ කියලා මට හිතෙනවා. මංගල මෙතන අපි සලකන්නේ අරහත් මාර්ග චිත්තය පමණක් බැවින් මාර්ගාංග 7 දෙන මාර්ග සත්‍ය වෙයි කියලා මම නිකන් පොඩි නෝට් එකක් පැත්තක දාගෙන තියෙනවා. මාර්ග චිත්තය කොයි විදිහට ආපු එකද කියන එක මත එක වෙනස් වෙන්නේ නැද්ද? හරි මංගල මට ඔබතුමා හරියට කරගෙන යන්න. මංගල මහත්තයා රෙෆරන්ස් හොයනවද? ඔව් මම මේක බැලුවේ මට එකපාරට අපෙట్లా ගන්න බෑ කොයි පොතේද දිගත්තේ කියලා. හරි බලමු ඉදිරියට ගිහිල්ලා මොකද මේකේ කිව්වෙම මේ විද්‍යාභාගී කියලා කිව්වෙම
ඔව්. ඒ ප්‍රඥාව සමග යෙදෙන අර්ථයෙන් නේද කිව්වේ අමෝහයනේ අපි වර්ජිත කරේ ඉස්සලා නේද? ඔව් 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 ඔව්. ඔව්. රයිට් මේක තියෙනවා සුත්තන්ත මාතිකා පාළිය අභිධම්ම මාතිකා හා සුත්තන්ත මාතිකා පාළිය පදාර්ථ භවාර්ථ සම්නයෙන් හා ගණ්ටිපද විවරණයෙන් යුක්තයි කාගේද මේක විමල සාරස්තවිරයන් විසින් තියෙන ලද සම්නයට අනුව තමයි මම බැලුවේ ඒකේ 127 වෙනි පිටුවේදී ඒක විස්තර කරලා තියෙනවා සතිස්සයි දුක්ඛ සත්‍යයි අරිහන් මාර්ග චිත්තයෙහි යෙදුනා වූ සම්මා සංකප්පේ ආදී කොට සම්මා සමාධි අවසන් කොට ඇති මාර්ගාංගයෝ සද්දෙන හෝ සදෙන මාර්ග සත්‍යයයි අවශේෂු අරහන් මාර්ග චිත්තෝත්පාදයෝ 29 දෙන 29 දෙන සත්‍ය විනිර්මුක්තයි කියලා ඒ සම්නේ දීලා තියෙනවා මමත් ඒ අනුව තමයි ඒක දීර්ඝ විදිහටම ගත්තේ හරි මට හිතෙන්නේ අර මේ භාවනා පොතේ අපි එක මේ සරලව කෙටියෙන් අරන් වගේ මට තේරෙන්නේ කොහොම හරි අපිට මේ ධර්මතාවයේ තේරුම් ගත්තා නම් හරිනේ ඒක ඔය විදිහට ලියන්නේ කියන එක නෙමෙයි මේමයි මේක අභිදේයාර්ථ ඇහුවේ මෙහෙමයි ඒක ගලපගත්තේ මෙහෙමයි කියලා තේරුම් ගත්තා නම් හරිනේ මංගල මහත්තයා අපි අහලා බලමුද මේ ලෞකික සිත් 10 කියලා කිව්වේ මොකක්ද කියලා කලින් හරි හොඳයි කියන්නකෝ කවුරු හරි මේ ලෞකික සිත් 10ක් ආවේ කොහොමද කියලා මේ දුක්ඛ සත්‍යයට ඒ මොන සිත් 10ද මං කියන්නම් ඥාන සම්පූර්ණ උසාසිත 4යි ක්‍රියාසිත 4යි මනෝමය ඉදිරිපාදේ සිත් 2 අභිඥා සිත් 2යි ඒක තමයි සිත් 10 අභිඥා සිත් 2 කිව්වේ අභිඥා සිත් 2 කිව්වේ මොකද්ද මනෝමය ඉදිරිපාදේ ගත්ත මෙතන තිබුණේ ඉස්සලා ස්ලයිඩ් එකේ ඔව් මොන සිත් 2ද එතන ගන්නෙ පංචවද්‍යාන සිත් 2 අභිඥා සිත් 2 පංචම ධ්‍යාන අභිඥා සිත් 2 කිව්ව කොහමද මනෝමය ඉදිරිපාදේ හරි මම අහන්නේ සිත් 2 මොන සිත් දෙකක්ද කුසල සිද්ද මොනවද ඒවා කුසල සිතකේ ක්‍රියා සිතකේ හරි බොහොම පිං හොඳයි පංචම ධ්‍යාන අභිඥා කුසල සිතයි පංචම ධ්‍යාන අභිඥා ක්‍රියා සිතයි නේ හොඳයි තේරුම් ගන්න හොඳයි මංගල මහත්තයා ඉදිරියට හරි එහෙනම් අපි දෙවෙනි පදයට යමු දෙවෙනි පදේ පද අර්ථ මේ පද දෙක ඇවිල්ලා විජ්ජූපමා ධම්මා සහ වජිරූපමා ධම්මා විජ්ජූපමා කිව්වේ විදුලිය උපමා කොට ඇති ධර්මයෝ කියන අදහස. ඒක භාවනා පොත විස්තර කරනවා විදුලියකට බඳු උපමා ඇත්තා වූ විජ්ජූපම නම් වූ නිස්සත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ කියලා. එතකොට වජිරූපමා කියලා කිව්වහම වජ්‍රය කියලා කියන්නේ එක්ක දියමන්තිය එහෙම නැත්නම් හෙන පහර. එතකොට එවැනි වජ්‍රයකට හේවත් හෙන පහරකට සමාන උපමා ඇත්තා වූ කියන අදහසින් වජිරූපම නම් වූ නිස්සත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ ඇත කියලා. එතකොට එකක් විදුලියකට උපමා කළා අනිත් එක වජ්‍රයට උපමා කළා. හරි? එහෙම යෝජනා කරගෙන මේක ඉස්සරහට බලනකොට දැන් මොකද්ද මේ විදුලිය කියලා කිව්වේ? ඒක අට කතාව අනුව බැලුවොත් අට කතාවේදී ඒක විස්තර කරලා දෙනවා මේ විදිහට. ඇසත් පුරුෂෙක් මහා ඝනාන්ධකාර තියෙන මේ ගාන්ධකාර කියන්නේ මහා වැහි වලාකුළු වලින් පිරිච්ච අහසක් තියෙන එන රාත්‍රියක පොඩ්ඩක්වත් එළිය නැති රාත්‍රියක මගට පිළිපැනිනවා ගමනක් යන්න. ඒ යනකොට යාට අඳුර බැවින් ඔහුට මාර්ගය දැන් ඉදිරියට ය아가න්න පේන්නේ නැහැ. ඒ පේන්නේ නැති වුනහම එකපාරට ඔන්න විදුලියක් කොටනවා. ඒ විදුලියක් කොටනකොටම අර ඒ එළියෙන් එයාට පාර පේනවා. අන්න එතකොට එයාට මාර්ගය පේන්න ගන්නවා. එහෙමනම් එයාට ඒ මාර්ගය නැවත දැర్శණය වෙනවා. මේක විස්තර කරනවා මේ පුරුෂයා මේ ඝනාන්ධකාර රාත්‍රියේ එළියට මගට පිළිපැන් මේ එළියට බහින එක. ඒක විදර්ශන ආරම්භයේ හැටියට. අඳුරු බැවින් මාර්ගය නොපෙනිනි. ඒ කියන්නේ මෝහාන්ධකාරය නිසා ඔහුට මාර්ගය හොයාගන්න බෑ. මොහෙන් වැහිලා තියෙන්නේ. විදුලිය නික්ම අඳුර පහ කලේ. යන්න එතකොට සෝවාන් මාර්ගයෙන් තමයි ඉස්සරලාම මේ චතුරාර්ය සත්‍ය මාර්ගය අපිට පේන්න ගන්නෙ. ඒක උපමා කරලා තියෙන්නේ මේ විදිහට. අර විදුලිය ඇවිල්ලා ක්ෂණයයි. ඒ ක්ෂණයෙන් අර දකින්න දැක්ම. ඒක තමයි සෝවාන් මාර්ගයේදී දැක්කයි කියලා කියන්නේ. එතනින් පස්සේ දැකපු දේ නැවත ප්‍රගුණ කරගන්නවා මිසක් නැවත
ප්‍රගුණ කරගන්නවා මිසක් මේක පළවෙනි වතාවට මේ විදුලියෙන් පාර හොයාගත්තා වගේ. එතකොට නිශ්චිත වශයෙන්ම පාර මේකයි කියලා දැකගත්තනේ. අන්න ඒ උපමාව තමයි අට කතාවේ එතෙන්ට දීලා තියෙන්නේ. ඒ වගේම මේක දෙවෙනි වරටත් ඔයා දැන් ගමන ආරම්භ කරනවා. එතකොට එතනදිත් දෙවෙනි වරට ගමන ආරම්භ කරන එක විදර්ශනා ආරම්භය කියලා ගත්තා. තව ඉස්සරහට යනකොට නැවතත් අඳුර නිසා මාර්ගය පේන්නේ නැහැ. ඒක මොහාන්ධකාරය නිසා පේන්නේ නැති ස්වභාවය, මාර්ගය හොයාගන්න බැරි ස්වභාවය. එතකොටත් විදුලියක් කොටලා නැවත ආලෝකය ලැබිලා මාර්ගයේ ප්‍රකට වීම සකදාගාමී මාර්ගය ලැබීම හා සමානයි කියලා. එතනදී එක්ෂණයකට මාර්ගය විද්‍යාමාන වෙනවා. වඩා පැහැදිලි වෙනවා. තුන්වෙනි වතාවෙදිත් මේ කාර්යයම සිද්ධ වෙනවා. එහෙමනම් එතනදී අනාගාමී මාර්ගයට ලැබුවා වෙනවා. මේ විදිහට තමයි අට කතාව මේක විස්තර කරලා තියෙන්නේ. එහෙමනම් විදුලියෙන් ලබා ගන්න පුළුවන් පාර හොයා ගන්න පුළුවන් දුර අනාගාමී මාර්ගයේ වෙනකන් දක්වලා තියෙනවා. එහෙමනම් විදුලිය බඳු උපමාව කියන එක නික්කේප කාණ්ඩයේ විස්තර කරලා දෙනවා. හෙට්ටිමේසු තීසු අරිය මග්ගේසු පඤ්ඤා. ඉමේ ධම්මා විජ්ජූපමා. හෙට්ටිමේසු යටපැත්තෙන් තීසු අරිය මග්ගේසු ආර්ය මාර්ග තුන. ඒ කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි කියන මාර්ග තුනට ලැබෙන ප්‍රඥාව තමයි මේ විජ්ජූපමා ධම්මා කියලා විස්තර කරලා තියෙන්නේ. ඒක එක් ක්ෂණයකට විතරක් පවතින ඒ තුලින් ඔහු මාර්ගය නිවැරදිව දකින ප්‍රත්‍යක්ෂව දකින ස්වභාවය තමයි මෙහිදී පෙන්වලා දීලා තියෙන්නේ. වජිරූපම කියලා කිව්වහම වජිරූපම කියන්නේ මෙතන හෙණය කියලා අරගත්තොත් එහෙම උපරිමේ අරහත් මග්ගේ පඤ්ඤා ඉමේ ධම්මා වජිරූපමා. උඩ පැත්තෙන් උපරිම වශයෙන් අරහත් මාර්ග සිතේ යෙදෙන ප්‍රඥාව තමයි අරගත්තේ. මොකද එතනදී සියලුම අකුසල නැසෙනවා. දැන් හෙනයක් ගහපුව පොල් ගහක් එහෙම දැක්කොත් අපි දන්නවා ඒකේ ආයේ එක ගෙඩියක්වත් හැදෙන්නේ නැහැ නේ. ආයේ සම්පූර්ණයෙන් ගහ එහෙමම පිච්චිලා යනවා. ඒ වගේ එහෙම නැත්නම් අපි ගත්තොත් දියමන්තිය කියලා උපමාව අරගත්තා නම් දියමන්තියෙනුත් නොකපන්න බැරි දෙයක් නැහැනේ. ඕනම දැන් අපි වීදුරු කපන්නත් අරගන්නේ දියමන්තිය චුටි අර තුඩක් තියෙන ආයුධයක්නේ. ඒ වගේ දියමන්තිය තමයි ලෝකේ තියෙන තදම ද්‍රව්‍ය ස්වභාවය. එහෙමනම් ඒකට නොකැපෙන වෙන එකක් නැහැ කියන අදහසෙන් තමයි දියමන්තිය කියන උපමාවෙන් අරන් තියෙන්නේ. ඒ කොයි එකෙන් හරි මේ අරහත් මාර්ග සිතෙන් ඉවත් කරන්නට බැරි, සමුච්ඡේද ප්‍රහාණයක් කරන්නට බැරි අකුසල ධර්ම නැති නිසා ඒක මේ වජිරූපමා කියන පදයට අරගෙන තියෙනවා. එක්ක හෙණය කියලා අරගන්න පුළුවන්. එහෙම නැත්නම් අර වගේ මණික මොනවාද දියමන්තිය කියලා අරගන්න පුළුවන්. ඒ විදිහට ඒක රහත් මාර්ග සිත ප්‍රඥාවට සම කරලා පෙන්වලා දීලා තියෙනවා. ඊළඟට මේ පද පිළිවෙලට ගිහිල්ලා අපි අභිදේයාර්ථ ගලපුවාම විජ්ජුපමා ධම්මා විදුලිය උපමා කොට ඇති ධර්මය හැටියට සෝවාන්, සකදාගාමි, අනාගාමි කියන යට මාර්ග තුනෙහි යෙදුනා වූ ප්‍රඥාව මේ ප්‍රඥා තුන් දෙනා විජ්ජුපමා ධම්මා හැටියට ගොනු වෙනවා. එතකොට එතන ප්‍රඥා චෛතසිකය අරගන්නේ අපි දන්නවා. එතකොට මේ ප්‍රඥාව සෝවාන් මාර්ගසිතේ දෙන ප්‍රඥාව අපි එක නමකින් හඳුන්වනවා. සකදාගාමි අනාගාමි කියන ඒ වගේ ප්‍රඥාව තවත් නමකින් හඳුන්වනවා. අන්නේ කියන ප්‍රඥාවන් තුන් දෙනා මේ මාර්ගසිත තුනේ දෙන ප්‍රඥා තුන් දෙනා තමයි මෙහිදී විජ්ජුපමා ධම්මා කියලා සඳහන් කරලා තියෙන්නේ. එහිදී විශේෂයේ කොට අට කතාවෙම දක්වන්නේ විදුලිය කියන උපමාවෙන් පෙන්වන එක ෂණයයි විදුලිය පවතින්නේ. එහෙමනම් ඒ සෝවාන් මාර්ගයේ, සකදාගාමි මාර්ගයේ, අරහත් අනාගාමි මාර්ගයේ කියන තුනේදී මාර්ගය නිර්වාණය දකින්නේ එක ෂණයකට විතරයි. ඒක අර පැවැත්මක් නැහැ. එක ෂණයෙන් ඉවරයි. හැබැයි යා ප්‍රත්‍යක්ෂව දැක්ක වෙනවා. අන්න ඒ ස්වභාවය ප්‍රබුලව පෙන්වන්න තමයි විජ්ජුපමා විදුලිය උපමාව කොට ඇති ධර්මියෝ කියලා එක අරගෙන පෙන්වලා දීලා තියෙන්නේ. ඊළඟට වජිරූපමා කිව්වහම එහෙමනම් අරහත් මාර්ගසිතේ යෙදෙන ප්‍රඥා චෛතසිකය තමයි අරගෙන තියෙන්නේ. මේ දෙකම ප්‍රඥා චෛතසිකය. හැබැයි යෙදෙන සිත වෙනස්. ඒ අනුව ප්‍රඥාවේ ස්වභාවය වෙනස් වෙනවා. ඒ අනුව කොහොමදත් මේක ස්කන්ධාදී ભેදය ස්කන්ධ එකයි, ආයතන එකයි, ධාතු එකයි, සත්‍ය එකයි. ඒ විදිහට තමයි ඒක ගලපන්නට පුළුවන් වෙන්නේ. මංගල් මහත්මයා මේ අපි බලමුද කාට හරි කියන්න කියලා මේ ස්කන්ධ ආයතන ධාතු සත්‍ය පොඩ්ඩක් අපිට විස්තර කරලා දෙන්න කියලා.
අන්න හොඳයි. කාට හරි පුළුවන්ද? මතකය අවදි කරන්නත් එක්ක. මම කියන්නද? හොඳයි කියන්න. ස්කන්ධ වශයෙන් නම් දැන් විජ්ජුපමා ධම්මා ගත්තොත් ස්කන්ධ වශයෙන් මේක යෙදෙන්නේ සංස්කාර ස්කන්ධයට. ආයතන වශයෙන් යෙදෙන්නේ ධම්මායතනයට. ධාතු වශයෙන් ධම්ම ධාතුවට. ආර්ය සත්‍ය වශයෙන් යෙදෙන්නේ ආර්ය සත්‍ය වශයෙන් නම් මාර්ග සත්‍ය. එතකොට මේක නිප්පද සප්පද ඒකට යන කලින් එතකොට අනිත් පදේ තෙවනි පදේ වජිරූපමා ධම්මාන අරහත් මාර්ග චිත්තේ ප්‍රඥාචෛසිකේ අපිට ස්කන්ධ වශයෙන් වැටෙන සංස්කාර ස්කන්ධයට එක ආයතන වශයෙන් ධම්මායතනයට ධාතු වශයෙන් ධම්ම ධාතුවට ආර්ය සත්‍ය වශයෙන් මාර්ග සත්‍යයට මේක සප්පදේශයි සප්පදේශ වෙන්නේ සිත් 89යි මාර්ග සිතේ දිත ප්‍රඥාචෛසිකේ වර්ධිත චෛසික 52යි රූප 28යි නිර්වාණයයි. චෛතසික 51යි. හරි. 52යි. ඒක අපි මේවා වෙන්නේ ප්‍රඥාචෛසිකයේ වර්ධිත වෙන්නේ මේ සතර මාර්ගයේ එදිච්ච ප්‍රඥාචෛසිකයේ විතරයිනේ. හරි. චෛසික 52යි. අන්න හොඳයි. බොහොම පිං. හොඳයි බොහොම පිං ඇත්තටම. ඒ කියන්නේ එම දුකය ගැන තව මොනවා හරි සාකච්ඡා කරන්න දෙයක් තියෙනවද? අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්ද? හොඳයි. එහෙමනම් අපි ඊළඟ දුකයට යමු. ඊළඟ දුකේ හඳුන්වන්නේ බාල දුකය කියලා. එහි පද දෙක තමයි බාලා ධම්මා, පණ්ඩිතා ධම්මා. බාලා ධම්මා කිව්වහම බාල ධර්මයෝ. එහෙම නැත්නම් බාලයන් කෙරෙහි සිටි ධර්මයෝ. ඒවා තමයි බාලා ධම්මා කියලා කිව්වේ. ඒ කිව්වේ අඥාන බැවින්ද අඥානයන් කෙරෙහි පිහිටි බැවින්ද බාල නම් වූ ධර්මතා. එක්කෝ ධර්මතාවයේ ස්වභාවයේ හැටියටම අඥානයි කියලා තේරෙන නිසා එහෙම නැත්නම් අඥාන පුද්ගලයන් කෙරෙහි පිහිටා සිටින බැවින් ඒක බාල ධර්මයක්. එහෙමනම් ඒ කොයි අර්ථයෙන් හරි බාල හැටියට ගැනෙන ධර්ම ටික බාලා ධම්මා කියලා සඳහන් වුණා. ඊළඟට පණ්ඩිතා ධම්මා කියනකොට එහෙමනම් පණ්ඩිතයන් එහෙම නැත්ද පණ්ඩිත ධර්ම එහෙම නැත්නම් පණ්ඩිතයන් කෙරෙහි සිටි ධර්ම. එහෙමනම් අපිට නිකමට දැන් හිතෙනවා බාල කිව්වොත් එහෙනම් මේ අකුසල් පැත්තට යයි පඬිත කිව්වනම් එහෙනම් අර ඊතුරු සෝබන පැත්තට යයි කියලා. අපි බලමු. නික්කේප කාණ්ඩයේ ඒකට විස්තර ඉදිරිපත් කරනවා. කතමේ ධම්මා බාලා අහිරිකංච අනුත්තප්පංච ඉමේ ධම්මා බාලා සබ්බේපි අකුසලා ධම්මා බාලා. අන්න එතකොට එතන ලස්සනට ඒක විස්තර වෙලා තියෙනවා. පටන් අරන් තියෙන්නේ අහිරිකංච අනුත්තප්පංච කියලා. ඒ කියන්නේ අහිරික සහ අනුත්තප්පය තමයි බාල කියලා කිව්වේ. හැබැයි ඒක කරන කොටගෙන අනිකුත් සියලුම අකුසල සබ්බේපි අකුසල ධම්මා බාලා. එතකොට අර අහිරික සහ අනුත්තප්පය කෙලින්ම මූලික කොට පෙන්වන්න හේතුවක් තියෙන්න පුළුවන්. ඒ සඳහා මම දකින්නේ මොකද අහිරිකයේ සහ අනුත්තප්පයේ තියෙන තැනක තමයි අනිකුත් සියලුම අකුසල් වලට කෙනෙක් යොමු වෙන්නේ. අහිරික කියලා කිව්වා පවට ලැජ්ජ නැතිකම, අනුත්තප්පය කියලා කිව්වා පවට බයක් නැතිකම. එහෙමනම් ඒ ධර්ම තියෙන තැනකදීම තමයි පවක් කෙරෙන්නේ. එහෙමනම් ඒ නිසා තමයි මේ දෙක මූලික කොටගෙන සබ්බේපි අකුසල ධම්මා බාලා කියලා විස්තර කරලා තියෙන්නේ. මේක තවත් ලස්සනට තියෙනවා අංගුත්තර නිකායේ දුක්ඛ නිපාතේ බාල වග්ගයේ මේක එකින් එක විස්තර වෙලා තියෙනවා එක එක ධර්මතාවය අරගෙන කොහොමද ඒක බාලයක් වෙන්නේ කියන කාරණාව අට කතාවත් එක්ක එහෙම බලන්න පුළුවන් නම් ගොඩක් ලස්සනට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට පණ්ඩිතා ධම්මා කියලා කිව්වහම හිරිත ඔත්තප්පංච. දැන් බාලා කියලා කිව්වම අහිරික අනුත්තප්ප ගත්තා. පණ්ඩිත කියලා කිව්වම හිරි ඔත්තප්ප ප්‍රමුඛ කරගෙන සබ්බේපි කුසල ධම්මා පණ්ඩිතා. හරිද? ඇයි? හිරියොත්ප්ප දෙක ලෝකපාලක ධර්ම දෙක තියෙන තැනකදී එතන අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. හොඳ දෙයක්ම තමයි සිද්ධ වෙන්නේ කුසලයි. එහෙමනම් පඬිත්වය පරිහරණය කරන්නේ ඒක පණ්ඩිතා ධම්මා කියලා හැඳින්වුවා. ඒ විදිහට තමයි එතන පද ගැලපුම යෙදිලා තියෙන්නේ. ඔය අර්ථයේ යටතේ අපි මේකට අභිධේය අර්ථ අහුලුවොත් පේනවා බාලා ධම්මා කියලා කිව්වම සබ්බේපි අකුසලාන අකුසල් සිත් 12යි එහි යෙදෙන චෛතසික 27යි. පණ්ඩිතා ධම්මා කිව්වහම කුසල සිත් 21යි. තත්සම්පයුක්ත චෛතසික 38යි. ඒ විදිහට තමයි
ඒ අපිට ඒක අරගන්න පුළුවන්. හරි. එතකොට කුසල් සිත් 21යි එහියදෙන චෛතසික 38 පණ්ඩිතා ධම්මා කියලා එතන කුසල් සිත් 21ම අරන් තියෙනවා. බාලා ධම්මා කියුවම අකුසල් සිත් 12යි එහියදෙන චෛතසික 27යි තමයි අරන් තියෙන්නේ. එහෙමනම් ඒ ටික ඉතින් ස්කන්ධ ධාතු ආයතන බෙදන්න ලේසිනේ. ඒවා ඉතින් අපි ඉතින් ගොඩක් කල් කරලා තියෙනවා නේද? අනිත් අපිට දුක වලදිත් ආවා, තික වලදිත් ආවා. අකුසල් සිත් 12 කිව්වම නාම ධර්ම විතරයි. එහෙනම් ස්කන්ධ 4යි, ආයතන 2යි, ධාතු 2යි, සත්‍ය 2යි. ආයතන 2 මොනවද? මන ආයතන, ධම්ම ආයතන. ධාතු 2. මේකේ ධාතු 2 මොනවද කියන්නේ මම අලුත් එක්කෙනෙක් එහෙම ඉන්නවද දන්නේ නැහැ. කවුද දන්නේ නැහැ මම ඉන්න පිරිස. ධම්ම ධාතුයි මනෝ විඥාන ධාතුයි. නෝ විඥාන ධාතුයි ධම්ම ධාතුයි. අන්න හරි. ඒ විදිහට අරගත්ත හැකි. සත්‍ය දෙක ගත්තොත් අකුසල් සිත් 12යි චෛතසික 27යි. සත්‍ය වශයෙන් දුක සත්‍ය සත්‍ය. සත්‍ය දෙකයි සමේ දුක්ඛ සත්‍යයි සමුදය සත්‍යයි. හරියටම හරි. හරි. එහෙමනම් අනිත් මාර්ග සත්‍ය, නිරෝධ සත්‍ය අනිත් පැත්තට පණ්ඩිතා ධම්මාවලට එනවා. ඒ විදිහට එනනම් ඒක හරි. ඒතර මේක සප්පදේශ දුකයක්. ඒතර බලන්න දැන් අකුසල් සිත් 12 ආවා, කුසල් සිත් 21ම ආවා. එතකොට එහෙමනම් ඇවිල්ලා නැත්තේ විපාක සහ ක්‍රියාසිත ඇවිල්ලා නැති වගේ පේනවා. එහෙනම් ඒ අනුව මේක සප්පදේශයි. ඒ අනුව විපාක සිත් කීයක් තියෙනවද? ඔක්කොම 36යි. 36යි. ඔව්. විපාක සිත් 36යි, ක්‍රියාසිත 20යි. එතකොට එහියදෙන චෛතසික 38යි, රූප 28යි නිර්වාණයෙන් තමයි මේක දුක මුක්ත ධර්ම මේ සප්පදේශ වෙලා තිබුණේ. මේ විදිහට ඒක ගලපන්න පුළුවන්. හරි. ඒ පිළිබඳව කොහොම හරි තව සාකච්ඡා කරන්න තියෙනවද? ලියා ගන්නවම ඊට ලැබුණාද? ඉතින් ලැබුණා සර් බොහොම පිං. හරි. ඒ මූල මහත්තයා මේ අර සබ්බා කුසල සාධාරණ මෝහ අහිරිකානුත්ප්ප උද්දච්ච වලින් අහිරිකානුත්ප්ප විතරයි ගත්තේ නේද? අනිත් දෙක ගත්තේ නෑ නේද? අකුසල වලට සාධාරණ වුණාට ඒ දෙක ගත්තේ නෑ නේද? බාල කියලා. ඒ දෙක අරගෙන නෑ, මේ ටිකම තමයි අරන් තියෙන්නේ. එතන තියෙන්නේ මොනවාද තියෙන්නේ? අනිත් දෙක මොනවාද? මෝහ උද්දච්ච. මෝහය ඇවිල්ලා කොහොමද ඩිෆෝල්ට් එක? හැබැයි අකුසලයකට පෙළඹෙනවා කියලා කියන්නේ දැන් ලෝකපාලක ධර්ම කියලාත් අරගෙන තියෙන්නේ ලැජ්ජා බය දෙකනේ. අහිරික අනුත්තප්ප. හරි. පවට ලැජ්ජාවයි, පවට බවයි ඔය දෙක තියෙනවා නම් තමයි හැම අකුසලයකටම පෙළඹෙන්නේ කියන අර්ථය තමයි හැම තැනකදීම මමත් දැකලා තියෙන්නේ. ඒ අනුව අර ඒක කොහොමදත් ත්‍රිපත් කළා. එතකොට අකුසලයක් කරන කෙනෙක් ගාව හිම ලැජ්ජ බය නැති වෙනකොට තමයි අර මොනවාද උද්දච්චයත් ඉන්නේ. ඒ මොකද දැන් කුසල සිතකදී උද්දච්චයක් යෙදෙන්නේ නැහැ. එතන හිත සංවරයි. නොසැලෙන මේ ස්වභාවයකට එනවා. නමුත් අර අහිරික අනුත්ප්ප වෙලා ලැජ්ජ බය නැතුව ඉස්සරහට යනකොට තමයි සැලෙන ස්වභාවය කුසිතක පහළ වෙන්නේ කියන අදහස තමයි මම කියවලා තියෙන්නේ. හොඳ ප්‍රශ්නේ ඉතින් ඒක කොහොමද ගත්තේ කියන එක. මොකද මම තව සූත්‍ර කීපයකම කිව්වා මේ අහිරික අනුත්ප්ප තමයි ඔය අකුසලයට බර පැත්තේදී ඉස්සරහට දාලා තියෙන්නේ. ඇත්තටම ඒක තමයි නේද මංගලපද බේස් එක. අපි අකුසල ලැජ්ජ නැතුව අකුසලයේ කරන්නේ ඕකින්දානේ. ඔව් පැහැදිලිවම ඔව්. මොකද දැන් බේස් එක ඒකයි. ඔව්. දැන් අනිත් පැත්තෙන් බැලුවොත් මෙහෙම හිතන්න බැරිද අපිට ලෞකික කුසලයේ කියන එක බැලුවොත් ඒක අකුසලයෙන් අරමුණු කරන්න හරි පුළුවන්. ඒ නිසානේ අර මොනවද අර සූත්‍රය තුල අපි ඒක ලෞකික කුසල සහ ලෝකෝත්තර කුසල කියලා දෙකකට බෙදලත් පෙන්වුවේ. ලෞකික කුසලයකදී පින් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ලෝකෝත්තර කුසලය සමුත්තේට ප්‍රහාණයකට යන්න පුළුවන් කියන එක. එවැනි තැන්වලදීත් මෝහය කියන එක ඩිෆෝල්ට් හැටියටම අරන් තිබුණානේ. අහිරික අනුත්ප්පේ තමයි අකුසලයක් කරද්දී අනිවාර්යයෙන්ම මූලික වෙනවයි කියන අදහස. මට තේරෙනවා ඒක ලෝකපාල වලට ප්‍රතිවිරුද්ධ නිසා නේද? මොකද? ලෝකපාල ධර්ම වලට ප්‍රතිවිරුද්ධ නම් ඒ ලෝකේ පාලනය වෙන්නේ නැහෙනේ අර ධර්ම දෙකෙන්. එතනදී පෙන්වන්නේ ඒ පැත්තෙන් ආවොත් අකුසල් වෙනවා. මේ ලෝකපාලන ධර්ම වලින් අකුසල් වළක්වනවා කියන එකනේ. පැහැදිලිවම හරි. හරි. ඊළඟ පද යුගලය කන්හ දුකය. කන්හ කයන්නයි මෘදුදනයි හලනයන්නයි හයන්නයි. කන්හ දුකය.
කන්හා ධම්මා කියලා කිව්වේ කෘෂ්ණ ධර්මයෝ. එහෙම නැත්නම් සිත අප්‍රභාස්වර කරන ධර්මයෝ. සිත අප්‍රභාස්වර කරන ධර්මයෝ. කාල වර්ණ වූ බැවින්ද සතර අපායාදීෙහි දුක් විපාක ගෙන දෙන බැවින්ද කන්හ කියලා කියන. එතකොට කන්න කියන වචනේ පාවිච්චි කරන්නේ කළු. එහෙම නැත්නම් අඳුරු අපිරිසිදු කියන අර්ථයට. එතකොට ඒ නිසාවෙන් අඳුරු අපිරිසිදු සිතින් කෙරෙන බැවින් සියලුම අකුසල් කන්හයි කියන පදනමේ තමයි මේක මේ ගොනු කරලා තියෙන්නේ. අර ඔයගලන්ට මතකද දන්නේ අර මොකක්ද ඒක මේ කුක්‍රවතී සූත්‍රයේ මට මතක විදිහට කර්මයේ කොටස් හතරකට බෙදලා බුදුහාමුදුරුවෝ දැක්වපු තැනදිත් ඕක සඳහන් වුණා නේ. මොකක්ද ඒක කියන්නේ කන්න විපාකං සුක්ඛං සුක්ඛ විපාකං කන්න සුක්ඛ විපාකං අකන්නං අසුක්ඛ විපාකං නේද? හරි මේ විදිහට එතනෙද්දිත් ඒ කන්න කියලා ගත්තේ කළු කර්ම අකුසල කර්ම කියන අර්ථයනේ. එහෙමනම් මෙතනදිත් කන්හා කියන එක කෘෂ්ණ ධර්මයක්. එහෙම නැත්නම් සිත අප්‍රභාස්වර කරන ධර්මයක් කියලා පදනමේ අරගත්තා. එතනදිත් අකුසල පැත්තට තමයි ඒක යොමු කරලා තිබුණේ. සුක්ඛා කියන එක ශුක්ල ධර්මයෝ. එහෙම නැත්නම් සිත ප්‍රභාස්වර කරන ධර්මයෝ. එහෙමනම් ශ්වේත වර්ණ වූ බැවින්ද ලෞකික ලෝකෝත්තර සැප විපාක ගෙන දෙන බැවින් සුක්ල නම් වූ. එතකොට ශ්වේත ධර්මයක්. ඒක සුක්ල හොඳ පැත්තක්. එහෙමනම් සුඛ විපාක ගෙන දෙනවා. කන්හ ධර්ම කළු වර්ණ වූ ඒවා දුක් විපාක ගෙන දෙන ධර්ම. ඒ විදිහට ඒක පද බෙදලා පෙන්වනවා. එතකොට අකුසල් සියලුම අකුසල් ටික කන්න ධර්ම කියලා වර්ග කරපු අතරේ සියලු කුසල් ටික ශ්වේත කියලා සුක්ඛ ධර්ම කියලා අර්ථ දක්වලා දුන්නා. මේක නික්කේප කාණ්ඩයෙන් අපි බලද්දී කතමේ ධම්මා කන්හා අහිරිකංච අනුත්තප්පංච ඉමේ ධම්මා කන්හා සබ්බේපි අකුසලා ධම්මා කන්නා. එතනත් අහිරික අනුත්තප් දෙක මූලික කොටගෙන අකුසල ධර්ම ඉදිරිපත් කළා. සුක්ඛා කියන කොටත් හිරියොත්ප්ප දෙක මූලික කරගෙන හිරිත ඔත්තප්පංච ඉමේ ධම්මා සුක්ඛා සබ්බේපි කුසලා ධම්මා සුක්ඛා. මේ විදිහට ඒ කුසල අකුසල දෙපැත්තට කරලා පෙන්වුවා. දැන් මේ අනුව අපිට අභිධේයාර්ථ ගලපද්දී කන්හා ධම්මා කියනකොට අකුසල් සිත් 12යි චෛතසික 27යි. සුක්ඛා ධම්මා කිව්වහම කුසල සිත් 21යි චෛතසික 38යි. මේ විදිහට පද දෙකේ අභිධේයාර්ථ ගලප ගන්න පුළුවන්. දැන් මෙතන මේ සුත්තන්ත මාතිකාවලදී පේන එකක් තමයි මේ වචනේ හරියට තේරුම් ගත්තා නම් ඒකට අදාළව අර්ථය ගලප ගන්න පුළුවන්. ඊළඟට ස්කන්ධාදී ભેදය හරි කලින් කතා කරපු විදිහටම ස්කන්ධ හතරයි ආයතන දෙකයි ධාතු දෙකයි සත්‍ය දෙකයි කියලා දෙපැත්තටම ගන්න පුළුවන්. මොකද නාම ධර්ම විතරනේ තියෙන්නේ. එහෙමනම් මේ විදිහට ගලපන්නත් පුළුවන්. සත්‍ය ගලපද්දී අකුසල වෙනකොට දුක්ඛ සමුදය අනිත් කුසල කියලා අරගනිද්දී ලෞකික මෙන්නවද කුසල සිත් 21ම තියෙන නිසා නිරෝධ මාර්ග අරගන්නට මේක සමාන වෙනවා නේද බාල දුකේට? කන්න දුකේ සමාන වෙනවා බාල දුකේට. ඇත්තම දැන් අපි බැලුවොත් මේක බාල දුකේටත් සමානයි. කන්න දුකේටත් අපි ආවේ එකම අභිධේයාර්ථ තුන. ඊළඟට මට මතක හැටියට ඊළඟට තියෙන දුකේත් එන්නේ ඔය අභිධේයාර්ථමයි. ඒ කියන්නේ මේ එකම අභිධේයාර්ථ විවිධ පදනම් වලින් ඉදිරිපත් කරලා තියෙන ස්වභාවයක් තමයි පෙන්වලා තියෙන්නේ. ඒ ධර්මතාවල අර ඒ ස්වභාවය උලුප්පා දක්වන්න ඒ තැන අරන් පෙන්නවා. එහෙමනම් මේක මොනවද එතකොට ආපු නැති ධර්මතා ටික ආපු නැති ධර්මතා ටික අරගන්නකොට විපාක සිත් 36යි ක්‍රියා සිත් 20යි චෛතසික 38යි රූප 28යි නිර්වාණයයි අර විදිහටම අරගන්න පුළුවන් දුක මුක්ත ධර්ම කියලා. ඒ අනුව තමයි මේක සප්පදේශ දුකයක් උනේ. මේ ටික පද දෙකටම යෙදුනේ නැති නිසා. ඉස්සෙල්ලා කතා කරපු දුකේ විදිහමයි අභිධේයාර්ථ ඒවමයි. හරි. තපනීය දුකේ තියෙන්නේ ඒකමයි නේද මහත්තයා? ඊළඟට පස්වෙනි යුගලයේ තපනීය දුක. තපනීය දුකේ පද දෙක ඇවිල්ලා තපනීයා ධම්මා අතපනීයා ධම්මා. තපනීයා තපනේ මෙලව පරලොව තවන ස්වභාවය. තැවෙනවා, තවනවා. එහෙම ධර්මතා තියෙනවා. මෙලොවත් පරලොවත් දෙලොවෙහිම තැවීමගෙන දෙන බැවින් තපනීය නම් වූ ධර්ම තියෙනවායි කියලා විධර්ම භාවනා පොතේ ඒකට අර්ථය ඉදිරිපත් කරනවා. මෙලොවත් පරලොවත් දෙවිහිම තැවීමගෙන දෙනවා. තැවීමගෙන දෙන්නේ නම් අකුසල.
ඊළඟට අතපනීය තැවෙන්නේ නැති ධර්මයෝ මෙලොවත් පරලොවත් තැවීමක් ගෙන නොදෙන බැවින් අතපනීය නම් වූ ධර්ම කියලා භාවනා පොත අර්ථ දක්වලා දෙනවා. ඊළඟට තැවීම කිව්වහම කොහොමද අපිට තැවීමක් ඇති වෙන්න පුළුවන්? අපිට තැවීම ඇති වෙනවා කියලා පෙන්නවා ආකාර දෙකකින්. එකක් තමයි කරපු හින්දා තැවෙනවා, එහෙම නැත්නම් නොකරපු හින්දා තැවෙනවා. මොනවා කළොත්ද තැවෙන්නේ? කාය දුස්තරචාදී විදිහට හැසිරුණොත් තැවෙනවා. මොනවා නොකළොත්ද තැවෙන්නේ? සුචරිතය නොකළොත් අනේ මට අර්ථ කරගන්න බැරි වුණානේ කියලා තැවෙනවා. මේ දෙකෙන් තමයි තැවෙන්නේ. එතකොට දැන් නොතැවීම ගත්තත් ඒත් මේ විදිහටම අපිට ඕන දෙකට බෙදන්න පුළුවන් ඉතින්. මේ නායකම යටතේදීම. හරි? එහෙමනම් නික්කේප කාණ්ඩය තුල තපනීය ධම්මා කියන එකට අර්ථකථනය දෙනවා. කාය දුක්චරිතං, වචී දුක්චරිතං, මනෝ දුක්චරිතං. ඉමේ ධම්මා තපනීය. සබ්බේපි අකුසලා ධම්මා තපනීය. කාය දුස්චරිතේ, වචී දුස්චරිතේ, මනෝ දුස්චරිතේ. සිතින් කයෙන් වචනයෙන් දුස්චරිතයට යෙදෙනවා නම් අන්න එතනදී ඇති වෙන ධර්මතාවය තැවීම සහගතයි. ඒ කියන්නේ සියලුම අකුසල එතකොට මේ තුන්දොරින් සිදු වෙනවනේ. මේ කම්මද්්වාර තුනනේ අරන් තියෙන්නේ. ඒකෙදි සබ්බේපි අකුසල ධම්මා තපනීය. එතනින් සිදුවන සියලුම දුස්චරිතය මුල් කරගෙන සිත කය වචනය යෙදුණා නම් ඒවා තැවීමට හේතු වෙනවා. එහෙමනම් සියලුම අකුසල් ටික එතෙන් අඩංගු වෙනවා. ඒ නිසා ඒ සියලුම ධර්මතා ටික එක්කව කරලා තපනීයයි කියලා කිව්වා. එහෙමනම් අතපනීයා කියනකොට තැවෙන්නේ නැති ධර්ම කියනකොට කාය වාග් මනෝවල සුචරිතය. එහෙමනම් සබ්බේපි කුසල ධම්මා අතපනීයා තැවෙන්නේ නැහැ කුසල ධර්ම සුඛ විපාකගෙන දෙන නිසා. එවැනිදී අතපනීයා කියලා විස්තර වුණා. එහෙමනම් ඒ යටතේදීත් අපිට අභිදේයාර්ථ ගලපන්න තියෙන්නේ අර වගේමයි. තැවෙන ධර්ම අකුසල් සිත් 12, එහි යෙදෙන චෛතසික 27. තැවෙන්නේ නැති අතපනීය ධම්ම කුසල සිත් 21යි, එහි යෙදෙන චෛතසික 38යි. එහෙමනම් මේකත් ආදිලබ්ධ නාම සප්පදේශ දුකය. අභිදේය මොනවාද ස්කන්ධාදී ભેදේ ඉස්සලා වගේමයි ඒක ගලප ගන්න පුළුවන්. එහෙමනම් දැන් අපිට ආවා යුගල මේ දුකය තුනක් ආවා. බාල දුකය, කන්න දුකය, තපනීය දුකය කියන දුක ධර්ම තුනම එකම අභිදේයාර්ථ යටතේ පෙළ ගැහුණු ධර්මතා තුනක්. බාලා කියලා කිව්වා ඒක බාල ස්වභාවය, එහෙම නැත්නම් බාලයන් කෙරෙහි පවතින ස්වභාවය පෙන්වන්න. කන්න කියලා කිව්වා සිත අප්‍රභාස්වර කරන ස්වභාවයෙන් පෙන් ඉදිරිපත් කරන්න. තපනීයන් කියලා පෙන්නුවා මෙලොව පරලොව දෙකම තවන ස්වභාවයෙන් කියලා ඉදිරිපත් කළා. එකම අභිදේයාර්ථ පැතිකඩ තුනකින් ඉදිරිපත් වෙලා තියෙනවා. හොඳයි. ඒ ගැන තව මොන හරි ඒ පද දැන් අපි පද පහක් කතා කරලා තියෙනවා යුගල පද. ඒ ගැන මොන හරි තව අදහස් තියනවාද ඉදිරිපත් කරන්න? හරි. එහෙමනම් අපි 6 වෙනි යුගලයට යමු. මම ඊට කලින් මේකේ මොනවාද දුක මුක්ත ධර්ම ටිකත් ඉස්සලා වගේමනේ විපාක සිත් 36යි, ක්‍රියා සිත් 30යි, චෛතසික 38යි, රූප 28යි, නිර්වාණයයි ඒකේ විදිහටම ගලපන්න පුළුවන්. එකම අභිදේයාර්ථ එකම විදිහට යෙදිච්ච යුගල පද තුනක් තමයි අපි කතා කළේ. බාල දුක, කන්න දුක, තපනීය දුක එකම විදිහට සාකච්ඡා වෙන්නේ. හරි. ඊළඟට සුත්තන්ත මාතිකාවේ දැන් අපි මේ කතා කරපුවාන් 6 වෙනි දුකය අදිවචනා ධම්මා, අදිවචන පතා ධම්මා කියලා තමයි පද දෙක යෙදෙන්නේ. අදිවචන කියලා කිව්වේ වචන මාත්‍රයම ප්‍රදාන කොට පවත්නා ධර්මයෝ. වචන මාත්‍රේ ප්‍රදාන කොට පවතින ධර්ම. අදිවචන පත කියලා කිව්වා. අදිවචන පතමයි කියලා එකට කියන්නේ. ඒ කියන්නේ අර වචනය කතා කරන්න හේතු කාරණා වෙන අනිත් ධර්මතා ටික. අපි බලමු මේක විස්තර සහිතව. දැන් මොකද්ද මේ අදිවචනය හා අදිවචන පතය? අදිවචනය කියලා කිව්වා ශබ්ද ප්‍රඥප්තිය නම් වූ වචනය. ඒ කියන්නේ අපි කතා කරන වචනය මූලික කොටගෙන ඒකට එතකොට ඒක වචනය කියන එකෙන් අපි යම්කිසි පැනවීමක් කරනවා. ඒකට කිව්වා අදිවචනය කියලා. ඊළඟට ඒ වචනයට තේරුමට ඇතුළත් වෙන ධර්මතා ටික තියෙනවානේ. දැන් අපි උදාහරණයකට ඔරලෝසුව. ඔරලෝසුව කියන වචනේ තමයි අදිවචනය වෙන්නේ. ඒ වචනය කිව්වහම ඔයගොල්ලන්ගේ හිතේ ඇඳෙනවනේ යම්කිසි ඒකට අර්ථයක් තේරුම් යනවනේ. අන්නේ අර්ථය තමයි එතකොට අදිවචන පතය කියලා කිව්වේ. එහෙමනම් අපි කතා කරන හැම වචනයකටම අදිවචන පතයකුත් තියෙනවනේ. හැම වචනයකටම තේරුමකුත් තියෙනවනේ. එතකොට අන්නේ අර්ථ ප්‍රඥප්තියට අපි කිව්වා අදිවචන පතේ.
එතකොට ශබ්ද ප්‍රඥප්තිය আদি වචනේ කියද්දී ඒකට ඇතුල් වෙන තේරුමට කිව්වා ඒ වචනෙන් ඉදිරිපත් වෙන තේරුම එහෙම නැත්නම් අර්ථ ප්‍රඥප්තියට අපි කිව්වා আদি වචන පතය කියලා. මේ වචන ඉතින් අපිට පොඩ්ඩක් අලුත්. ඒ වචන හරියට හුරු කරගත්තා නම් එතනින් පස්සේ ඒක වැඩේ ලේසි. හැබැයි මේකට භාවනා පොතේ සහ මොකක්ද අපේ ධම්මසංගණී මේකට ඉදිරිපත් කරලා තියෙන ක්‍රම මේ පදේ විස්තර කරලා තියෙන විදිහ නම් දීර්ඝයි. මේ බලන්න. භාවනා පොත මේකට කියනවා අදිවචනා ධම්මා. අදිවචන ඒ කියන්නේ වචන මාත්‍රේම ප්‍රධාන කොට පවත්නා ධර්මයෝ කියන පදනමේ ඒක විස්තර කරනවා ටිකක් දීර්ඝව. නාම, නාම කර්ම, නාම දෙය්‍ය, නාම නිරුක්ති, නාම ව්‍යංජන, නාමාබිලාප මේ විදිහට වචන ගොඩාක් දීලා. එහෙම නැත්නම් වාග්ද්වාරයෙන් නිකුත් වන ශබ්ද ප්‍රඥප්තිය නම් වූ අර්ථයට නමන අර්ථයෙන් නාම නම් වූ අර්ථයට නමන අර්ථයෙන් නාම නම් වූ. ඒතර මොනවද වාග්ද්වාරයෙන් නිකුත් වන ශබ්ද ප්‍රඥප්තිය නම් වූ අර්ථයට නමන අර්ථයෙන් නාම නම් වූ මොනවද ඒ? එතකොට නාම කර්ම කියලා කිව්වේ අර්ථයෙහි නැමෙන අර්ථයෙන් නාම කර්ම නම් වූද. ඊළඟට නාම දෙය්‍ය කියලා කිව්වේ අර්ථයෙහි නැමී පිහිටි අර්ථයෙන් නාම දෙය්‍ය. මේ එකම ධර්මතාවය පැතිකඩ කීපයකින් විස්තර කරනවා. හරිද? අර්ථයෙහි නැමෙන අර්ථයෙන් නාමයි කියලා කිව්වා. ඒ නැමී පිහිටන ඉන්න අර්ථයෙන් නාම දෙය්‍ය කියලා කිව්වා. අර්ථය නිකුත් කොට කියන ලද හේයින් නාම නිරුක්ති කියලා කිව්වා. නිරුක්තියක් කියනකොට හැම වෙලාවෙම වචනයේට මූලිකත්වය ලැබෙනවා. එතකොට අර්ථය නිකුත් කොට කියන ලද හේයින් අපි වචනයක් පාවිච්චි කරන්නේ කිසියම් අර්ථයක් මූලික කොටගෙන. එතකොට ඒ අර්ථය මූලික කොටගෙන කියන හේයින් ඒකට නාම නිරුක්තිය කියලා කිව්වා. අර්ථය ප්‍රකාශ කරන වාක්‍ය නැමැති නාම ව්‍යංජන නම් වූද මේ එක එක පද එක එක පැතිකඩ තමයි මේ එක එක වචනයෙන් විස්තර කරගෙන ආවේ. අර්ථයට අභිමුඛව නැමෙන හේයින් නාමාබිලාප නාම අබිලාප නම් වූද නිස්සත්තු නිජීව පරමාර්ථ ස්වභාව ධර්මය ඇත කියලා භාවනා පොතේකට අර්ථකථනය දීලා තියෙනවා. එතකොට අදිවචනය කියලා කියන මතක තියාගන්න ඕනේ ශබ්ද ප්‍රඥප්තියටද. හරිද? අර්ථ ප්‍රඥප්තියේ වචනේ තේරුමට ඇතුළත් වෙන සියල්ල අදිවචන පතේ කියලා නේ ආවේ. එතකොට දැන් මෙතන ශබ්ද ප්‍රඥප්තිය විස්තර කරපු විදිහ තමයි මේ. ඒක කොහොමද ඒක විස්තර කළේ? අර්ථයෙහි නැමෙන අර්ථයෙන්, අර්ථයෙහි නැමී පිහිටි අර්ථයෙන්, අර්ථය නිකුත් කොට කියන ලද හේයි. එතකොට ඒක වාක්‍යයක් වාගේ ඒක ප්‍රකාශ කරපු හේයි. එතකොට අර්ථයට අභිමුඛව නැමෙන හේයි. නාමාබිලාප ඒ විදිහට වචන පහකින් ඒක විස්තර කරලා පෙන්නුවා අදිවචනා ධම්මා කියන්නේ මෙන්න මේකයි කියලා. සරලව කිව්වොත් ශබ්ද ප්‍රඥප්තිය. එහෙමනම් අපි අනිකත් බලලින්ම අදිවචන පතා කොහොමද කියලා. ඊට කලින් සිංහල අර්ථය. හරි අරකම තමයි. ඊළඟට අදිවචන පතා ධම්මා කියලා කිව්වහම ශබ්ද මාත්‍රයක් අධිපති කොට ගන්නා වූ ශබ්ද ප්‍රඥප්තියට හේතු කාරණා වූ නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ තමයි ඒකට අදිවචන පත කියලා අරගන්නේ. දැන් අපි ශබ්දයක් නිකුත් කරන්නේ මොකක් හරි යමක් මුල් කොටගෙන හේතු කාරණා කොටගෙන අර්ථයක් ඉදිරිපත් කරන්නනේ. අන්න ඒකට තමයි මේ අපි ඉලක්ක කරපු වස්තුව තමයි අදිවචන පතේ කියලා. එතකොට ඒක දිහා අදි පෑන කියලා කතා කළොත් ඒ කියන්නේ පෑන මුල් කරගෙන. එහෙනම් පෑන තමයි අදිවචන පතේ වෙන්නේ. ඒක විස්තර කරන්න ඉදිරිපත් කරපු අර නිරුක්තිය වචනය තමයි අදිවචනය වෙන්නේ. ඒ විදිහට තමයි පද දෙක තේරුම් ගන්න ඕනේ. හොඳයි. අපි දැන් මේකේ නික්කේප කාණ්ඩයට ගිහිල්ලා බලමු. එතන තියෙන්නේ කතමේ ධම්මා අදිවචනා යා තේසං ධම්මානං සංකා සමඤ්ඤා පඤ්ඤත්ති වෝහාරෝ නාමං නාමකම්මං නාමදෙය්‍යං නිරුක්ති ව්‍යංජනං අබිලාපෝ ඉමේ ධම්මා අදිවචනා. අපි මේ එක එක වචනේ තේරුම් අරන් බලමු. සංකා කියලා කියන්නේ නම කියයි කියන අර්ථය. සංකා නම් මොනවද නම්? අහං ඒ කියන්නේ මමං, පරෝ, පරස්ස, සත්තෝ, නරා ඒ විදිහට මම, අපි ආදී වශයෙන් ආරයා, මෙයා, ඔහු, මිනිසා ආදී වශයෙන් අපි ඉදිරිපත් කරන නම ඒක තමයි මේ සංකා කියලා හඳුන්වන්නේ අදිවචන කියන තැනදී. නම කියයි කියන අර්ථය. සමඤ්ඤා කියලා කිව්වහම නම් කෙරේනුයි කියන අර්ථය. කුමක් නම් කරේද? ඒත් අරකම තමයි අහං, මමං, වාරං. හරි. එතකොට මේ විදිහට ඒ සමඤ්ඤා කියන පදේ විස්තර වුණා. ඊළඟට පඤ්ඤත්ති පණවනු ලබන දේ. හරිද? පඤ්ඤත්ති පණවනු ලබන දේ. වෝහාරෝ
ව්‍යවහාර කරන දේ ව්‍යවහාර කෙරෙනුයි. මේ කොයි ආකාරයෙන් හරි මේ ශබ්දය මූලික කොටගෙන මේක අර්ථකථනයේ දීද්දි මේ කියන කාරණා මුල් කරගෙන දෙන නාමකම්මං නාමදෙය්‍යං නිරුක්ති ව්‍යංජනං අබිලාපෝ. හොඳයි මොකද නාමකම්මං කියලා කිව්වේ? නාමං නාමකම්මං. නාමං කියලා කිව්වා සාමාන්‍ය නාමය. උදාහරණයක් මහාජන සම්මතය මහා සම්මත. අර මේ මොකද්ද ජාතක කතාවේ තියෙන්නේ මහා සම්මත රජුරෝ කොහොමද හැදුනේ කියලා. මුළු මහ ජනතාවම සම්මත කරගත්ත නිසා යා මහා සම්මත කියලා ආවා ඒ විදිහට. සාමාන්‍ය නාමයේ හැටියට. ඒතකොට ඒක ඉස්සරහට ආවා. නාමං කියන එකේ තව අර්ථකථනයක් දෙනවා ගුණ නාමය කියලා. උදාහරණයක් ගුණය මුල් කරගෙන නාමය නමක් දීලා තියෙනවා අපි ධම්මකතිකය, විනයදරය, ශ්‍රද්ධාවන්තය. ශ්‍රද්ධාව කියන ධර්මයේ කරන කොටගෙන මේ පුද්ගලයා ශ්‍රද්ධාවන්තය කියලා කිව්වා. එයා හරි ශ්‍රද්ධාවන්ත නිසා. හරි ඒ වගේ එවැනි දෙයකට කිව්වා ගුණ නාමය කියලා. කිත්තිම නාමං කිව්වා නිපද වූ සාධන ලද නාමය. දැන් මේසයක් කියලා කිව්වොත් එහෙම නැහැ වැරදුනා. මේ කිත්තිමේ නාමය කිව්වහම එතන වෙන නමක් දීලා තිබ්බේ. අපි කෙනෙකුට නමක් පටමදිනවා නම් අන්නෙවැනි නාමයක් දෙනවා නම් ඒක කිත්තිම නාමය කියලා කිව්වා. ඕපපාතික නාමය කියනවා. දැන් චන්ද්‍ර, සූර්ය, පෘථුවි, පර්වත මේ වගේ දේවල් මේ භද්‍ර කල්පයේ චන්ද්‍රයම තමයි සූර්යම තමයි. කලින් භද්‍ර කල්පයේ චන්ද්‍රයම තමයි සූර්යම තමයි. ඒ විදිහට අර ඒක සදා පවතින කාල ભેදයක් නැතුව දිගටම පවතින නමක් ඕපපාතික නම කියලා කිව්වා. එතකොට මේ විදිහට නාමය කියන එකට හතර අර්ථයකින් ඉදිරිපත් කරලා පෙන්වුවා. ඒක තමයි නාම කියලා කියන්නේ. කොයි නාමය හරි හඳුන්වන්න නමක් කියලා කතා කළා නම් අන්න ඒක අදිවචනයේට ආවා. නාම කම්මං කිව්වහම නම් කිරීම. මොකක් හරි දෙයකට අපි නම් කරනවා නම්. එතකොට ඒක શબ્දයෙන් ඉදිරිපත් කළා නම් අන්න ඒක නාම කම්ම. නාම දෙය්‍ය නම් තැබීම. නිරුක්ති. නාම නිරුක්ති. ඒ කියන්නේ શબ્දේ මුල් කරගෙන ඒකට දෙන අර්ථය. නාම ව්‍යංජනය. අර්ථය ප්‍රකට කරන શબ્දය. අබිලාපෝ නාමය කීම. මේ ආදි වශයෙන් තමයි එතනදී ඒක විස්තර කරලා පෙන්වුවේ. මේ කියන ඒ වචනවල අර්ථය. යතේසං තේසං ධම්මානං සංකා සමඤ්ඤා පඤ්ඤත්ති වෝහාරෝ නාමං නාමකම්මං නාමදෙය්‍යං නිරුක්ති ව්‍යංජනං අබිලාපෝ මේ ධම්මා ආදි වචන. ඒ ටික තමයි ඒ පෙළ පොතේ තියෙන වචන ලැයිස්තුවම අරගෙන දැක්ුවේ. ඊළඟට එහෙමනම් ආදි වචන ධම්මා කියලා කියනකොට නික්කේප කාණ්ඩේ විස්තර කරන්නේ යතේසං තේසං ධම්මානං සංකා සමඤ්ඤා ඒ ටික හරි. එතකොට ආදි වචන පතා කියලා කියනකොට සබ්බේව ධම්මා ආදි වචන පතා. ඇයි අපි හැම මොකක් හරි තියෙන හැම ඕන එකක් ගැන අපි වචන කතා කරනවානේ. එහෙමනම් සියලුම ධර්ම ආදි වචන පත වෙනවා. ඇයි ඒ ඕනෑම එකක් ගැන අපි මොන හරි කතා කරනවා. දැන් එතකොට අපි එහෙම කතා කරන්න බැරි දේවල් එහෙම තියනවාද? අපි දැන් සමහර වෙලාවට අපි කතා කරගෙන යද්දී ඔය මොකක් හරි කියලා කියන්නේ. ඉතින් මොකක් හරි කියන්නේ මොකක්ද ඒ? එහෙම හරි නම් කරනවා ඒකනේ. ඒ විදිහට එතකොට හැමදේම ආදි වචන පතේටත් ගණනවා. ඒ නිසායි සබ්බේව ධම්මා ආදි වචන පතා කියලා කිව්වේ. හරි. ඊට පස්සේ එහෙමනම් මේ දෙක යටතේදී මේකට අභිධේයාර්ථ ඉදිරිපත් වෙලා තියෙන්නේ ආදි වචන ධම්මා කිව්වහම අසන්නන්හට අර්ථාවබෝධය ගෙන දෙන. අසන්නන්හට අර්ථාවබෝධය ගෙන දෙන ශබ්ද ප්‍රඥප්තිය නම් වූ වචී විඤ්ඤාති සහිත වචී ශබ්දය. වචී විඤ්ඤාතිය සහිත වචී ශබ්දය. මොකද වචී ශබ්දය ඉන්නේ නැහැ වචී විඤ්ඤාතිය නාවොත්. එහෙමනම් වචී විඤ්ඤාතිය සහිත වචී ශබ්දය තමයි ආදි වචන ධම්ම කියලා අරන් තියෙන්නේ. එහෙමනම් වචී විඤ්ඤාතිය කියන්නේ රූප ධර්මයක්. වචී ශබ්දය කියලා කියන්නේ නෑ වැරදුනා. වචී ශබ්දය ඇවිල්ලා ශබ්ද රූපේ හැටියට එනවා. මේක ස්කන්ධ ආදී ටික බෙදලා අරගත්තාම ස්කන්ධ එකයි රූප ස්කන්ධයට වැටෙනවා ආයතන දෙකයි. සද්දායතනයයි ධම්මායතනයයි. වචී විඤ්ඤාතිය ධම්මායතනයට යද්දි වචී ශබ්දය සද්දායතනයට එනවා. ධාතු දෙකයි සද්ද ධාතු ධම්ම ධාතු ආර්ය සත්‍ය එකයි දුක්ඛ සත්‍ය හැටියට දෙකම ගොනු වෙනවා. ඒ විදිහට ආදි වචන ධම්ම ගලපලා පෙන්වන්න පුළුවන්. ආදි වචන පතා ධම්මා කියනකොට කතා කිරීම පිණිස අරමුණු වශයෙන් හේතු වන්නා වූ සීලුම දේ. එහෙමනම් සිත 89යි චෛතසික 52යි රූප 28යි නිර්වාණය. මේ ඕනම දෙයක් ගැන අපිට කතා කරන්න පුළුවන්. රූප 28 කිව්වම අපිට දකින අහන ඕන දෙයක් ගැන අඩංගු වෙන්න පුළුවන්. චිත්තචෛතසික අඩංගු වෙන්න පුළුවන්. එහෙමනම් ඒ කතා කිරීම පිණිස අරමුණු වශයෙන් හේතු වන්නා ඕනෑම දෙයක්. එහෙමනම් මේ කියන ඔක්කොම ටික එතෙන්ට ගලපන්න පුළුවන් වෙනවා.
එහෙමනම් එතනදී ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු 18යි සත්‍ය 4යි කියලා ගුණ වෙනවා. එහෙමනම් මෙන්න මේක නිප්පදේශ දුකයක් හැටියට අපිට දැන් හමු වුණා. ඒ ගැන දැන් මේ තමයි අදිවචන දුකය. ඒ ගැන මොනවා හරි තව අදහස් තියෙනවද ඉදිරිපත් කරන්නට? මම ගොඩක් කැමතියි කරුණාකරලා මේ තම තමන් දන්න කරුණු හෝ එහෙම නැත්නම් මේකට තව එකතු වෙන්න ඕනේ දේවල් එකතු වෙනවා නම් චන්ද්‍රිකා මාත්මිට මොනවා හරි එකතු කරන්න පුළුවන්ද? මේකට නම් අමුතුවෙන් එකතු කරන්න දෙයක් නැහැ. මට කියන්න බලන්න ඊළඟ දෙකමත් මේකට සමානයි ආයි. අර්ථ දැක්වීම විතරයි වෙනසකට තියෙන්නේ. ඔක්කොම අභිධේයාර්ථ එකයි. ඊළඟට එන නිරුක්ති දුකයයි පඤ්ඤාති දුකයයි. මේකට මුත්‍ති එකතු කරන්නේ නැහැ. හරි. බලමු මේ දෙකත් එහෙමද කියලා. ඊළඟට තියෙන්නේ නිරුක්ති දුකය. නිරුක්ති ධම්මා, නිරුක්ති පතා ධම්මා. නිරුක්ති ධම්ම කියන එකේ පදගතාර්ථයේ දීලා තියෙන්නේ අර්ථය නිකුත් කොට කියන ලද ශබ්ද ප්‍රඥප්තිය නම් වූ නාම නාමකම්ම නාමදෙය්‍ය ඒ වගේම තමයි. ඒ විදිහමටම දෙනවා. එතකොට නිරුක්ති කියන අර්ථයෙන් ඒක ඉදිරිපත් කරලා තියෙනවා. අර්ථය නිකුත් කොට කියන ලද. අර විදිහම තමයි. එහෙමනම් එතෙන්ටත් එන්නේ. නිරුක්ති පතා කියනකොට යතෝක්ත නිරුක්තියට හේතු කාරණා වූ දෙයමයි. අර විදිහම තමයි එතනදිත් ගලපලා තියෙන්නේ. එතකොට බලන්න එතන ඉදිරිපත් කරපු පදනම නිරුක්ති සහ නිරුක්ති පත කියන ධම්ම. කලින් එකේ ඉදිරිපත් කළේ අදිවචන සහ අදිවචන පත. මෙතනදී නිරුක්ති සහ නිරුක්ති පත. එහෙමනම් ඒකෙන් නිකේප කාණ්ඩයත් ඒහා සමානමයි. නිරුක්තිය පිළිබඳව මම අටුවා මොනවද විභංග අටුවාවේ දැක්ක එක වචනයක් මම මෙතෙන්ට දැම්මා. නිරුක්තිය ශබ්දයේ අරමුණු කර ඇතිවන දැනීමකි. අද වර්ණයද එකතු කළ යුතුය. සිය බස ස්වභාව නිරුක්තියයි. ස්වකීය භාෂා ව්‍යවහාරයේ පිළිබඳ දැනීම නිරුක්ති පටිසම්භිදාව වශයෙන් විස්තර වෙයි. මේක මේ වාක්‍යය මම අරගත්තේ නිරුක්තිය පිළිබඳව විභංග අටුවාවේ සංඥාපනයේ තිබිච්ච කොටසක් මට දැක්කහම මම මෙතෙන්ට දාන්න ඕනේ කියලා හිතුවා. නිරුක්තිය කියන්නේ ශබ්දයේ අරමුණු කර ඇතිවන දැනීමක් කියන එක තමයි එතනින් අර්ථ දක්වලා දීලා තියෙන්නේ. ඒ නිසායි අර විදිහටම අර්ථකථනය ඉදිරිපත් වෙන්නේ. එහෙමනම් එතනදිත් අසන්නන්නට අර්ථ අවබෝධය ගෙන දෙන ශබ්ද ප්‍රඥප්තිය නම් වූ වචී විඤ්ඤාතිය සහිත වචී ශබ්දේ ලැබෙනවා. එහෙමනම් අර විදිහම තමයි. මේ නිරුක්තිය. ඊට පස්සේ පඤ්ඤාති ධම්මා පඤ්ඤාති පතා ධම්මා. ප්‍රඥප්ති ධර්මයෝ හෝ ප්‍රඥප්ති පත ධර්මයෝ කියලා පද දෙක දුන්නා. එතනදිත් ප්‍රභේද වශයෙන් දැනගත යුතු වන ශබ්ද ප්‍රඥප්තිය නම් වූ නාම නාම කර්ම නාමදී අර විදිහම ඒකත් විස්තර වුණා. ප්‍රභේද වශයෙන් දැනගත යුතු වන ශබ්ද ප්‍රඥප්තිය. රකම තමයි අලුතෙන් මේ ප්‍රභේද වශයෙන් කියලා අලුත් කැලලක් දාලා අර්ථය ඉදිරිපත් කළා. නමුත් මට පේන්නේ මේ එක එක පැතිකඩ වලින් එකම අභිධේයාර්ථ ඉදිරිපත් කරලා පෙන්නනවා මේ එක පුද්ගලයාට තේරුම් යන ආකාරයට වෙන්න ඕනේ. එහෙමනම් එතනදිත් නිකේප කාණ්ඩයත් අර විදිහමයි දීලා තියෙන්නේ. තේසන් ධම්මානං සංකා සමඤ්ඤා පඤ්ඤාති වෝහාරෝ ඒ විදිහම තමයි. සබ්බේව ධම්මා පඤ්ඤාති පතා. එහෙමනම් මෙතනදී අපි අදිවචන ධම්මා අදිවචන පත කිව්වත්, නිරුක්ති ධම්මා නිරුක්ති පත කිව්වත්, පඤ්ඤාති ධම්මා පඤ්ඤාති පත කිව්වත් එකම අභිධේයාර්ථ ඉදිරිපත් වෙලා තියෙනවා. හැමතැනකදීම අරන් තියෙන්නේ වචී විඤ්ඤාතිය සහිත වචී ශබ්දය. එහෙමනම් ඒ ධර්මතා ඒ විදිහටම පද දෙකට ගලපන්නට පුළුවන්. ඊළඟ දුකේදී නම් ඒක වෙනස් වෙනවා. මොකද වෙනස් ධර්මතාවයක් දීලා තියෙන කියලා පේනවා. මේ වෙලාව නම් 7යි අපි නවත්තනවාද ඉදිරියට යනවාද? මොනවා හරි අදහස් තියෙනවා නම් ඉදිරිපත් වෙනවා නම් කැමතියි. කවුද අපේ මේ මහා මැඩියම් ඩයි මේ වෙලාවේ ගත කරන්නේ කවුද? අපි නවත්තන්න ඕනේද? නවත්තන්නද? ලක්ෂ්මී මහත්මිය නේද? මහත්මිය තමයි. මම ඉන්නවා. ඉතින් අහන් කරනවා නම් අහන් ඉන්න පුළුවන් ලස්සනයි. හැබැයි වෙලාව නම් මගේ වෙලාව 2:37. අපි අදට නවත්තමු 7යිනේ. ඒ නිසාවෙන් අදට අපි මේක මෙතනින් නවත්තමු. ලබන සතියේ කරමු මේ විදියට. එහෙමනම් සහභාගී වූ හැමෝටම තෙරුවන් සරණයි. අපි මේ හොඳ දහම් සාකච්ඡාවක් ඔබතුම ඔබ සෑමම මේකට ඉදිරිපත් වූ නිසාම තමයි මමත් මේ පළවෙනි වතාවට මේ සුත්තන්ත මාතිකා ටික හදාරගෙන ඉන්නේ. ඉතින් ඔබ හැමෝටම මේ කුසලයක් ඒ ආකාරයෙන්ම අනුමෝදන් වේවා. තෙරුවන් සරණයි. හොඳයි. එහෙමනම් බොහොම පිං මංගල මහත්මයා. එහෙමනම් අපිට මම ගෞරවයෙන් ආරාධනය කරනවා කාට හරි අද දෙවියන්ට පින් දීලා ධර්ම සාකච්ඡාව නිමා කරන්න කියලා. තෙරුවන් සරණයි.
දැන් කාට හරි ඉදිරිපත් වෙන්න පුළුවන්ද? දැන් අපි එහෙමනම් ඔකේ තේරුම් සරණයි අපි අද දවසේ මේකමාරකටත් ටිකක් වැඩි කාලයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ වූ ඒ උතුම් ධර්ම කොටාශයක් අධ්‍යයනය කරා මංගල මහත්මයා අපිට ඒවා පැහැදිලි කරලා දුන්නා. ඔබතුමාගේ සිනාමය කුසල සම්භාරයත් අප විසින් ශ්‍රවණමය වශයෙන් රැස් කරගත්තා වූ සියලු කුසල් පළමු කොට අපි ලෝක ශාසන ආරක්ෂක සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමු. ඉන් අනතුරුව යම් තාක් පළව සපත් ඥාති මිත්‍රාදීන් ඉන්නවා නම් පින් ලබා ගන්න බලාපොරොත්තු ඒ සමටත් අනුමෝදන් කළා. ප්‍රාර්ථනා වාක්‍ය කියලා වැඩසටහන නිමා කරමු. පළමු කොටම අපි දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකා චිරං රක්ඛන්තු ත්වං සදා. අපි නියගේ ඥාතින්ට පින් දෙමු. ඉදම්මි ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මි ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මි ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉසේ ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදම්මි පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු ඉදම්මි පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු ඉදම්මි පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. අද දවසේ අපේ මහත් අනුකම්පාවෙන් මංගල මහත්මයා සටහන් සහිතව මේ විශාල දහම් කරුණු පැහැදිලි සවිස්තර ලෙස පැහැදිලි ලෙස අපිට පැහැදිලි කරලා දුන්නා, අවබෝධ කෙරෙව්වා. ඉතින් අප විසින් රැස් කරගත්තා වූ සියලුම කුසලානිසංසයන් ඔබතුමාට ඊටාම කෘතවේදීව ගෞරවයෙන් අනුමෝදන් කරනවා. ඒ සියලු කුසල් බලයෙන් ඔබතුමාගේ දේශනාමය කුසල් බලයෙන් අනන්ත සසර පටන් රැස් කරගෙන ඉන්නා වූ යම්තා කුසල් බලයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලබන්නට හේතු වේවා, වාසනාව වේවා. බොහෝ කාලයක් බොහෝ පිරිසකට මේ ආකාරයෙන් ධර්ම අවබෝධය ලබා දෙමින් ශාසනික සේවාවල් කරන්නට අවශ්‍ය ධෛර්ය, ශක්තිය, වීරිය, ප්‍රඥාව දිනින් දින වර්ධනය වේවා. පතන උතුම් බෝධියකින් සුව පහස් වෙන්න චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඔබතුමා ධර්මය ඉගෙන ගත්තා වූ යම්තා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුළු ගුරුතුමන්ට, දෙමව්පියන්ට, පරලෝසපත් ඥාති මිත්‍රාදීන්ට, පවුලේ සෑම සියලුම දෙනාටත් අපි තාම කෘතවේදී මේ සියලු පින් අනුමෝදන් කරනවා. ඒ සෑම සියලුම දෙනා නිදුක් නිරෝගී දීර්ඝාෂ ජීවිතම ලබත්වා පතන්නා උතුම් බෝධි වලින් සුව පහස් වෙන් නිර්වාණ අවබෝධය කරත්වා. අපට මේ වැඩසටහන සඳහා ප්‍රමාණ උදව් උපකාර කරමින් මේ අපේ කණ්ඩායම් රැස් කරලා ඒවට අවශ්‍ය පහසුකම් සලසලා දීලා බොහෝ කාලෙකින් ඉඳන් උදව් කරන බ්‍රුණෝ මහත්මයාට හැමදාම අපේ වැඩසටහන් සම්බන්ධීකරණය කරමින් උදව් කරන ජයන්ත රත්නායක මහත්මයාට එතුමන්ගේ පවුල් වල සැමටත් ගුරුතුමන්ට, ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුළු සැමටත්, පරලෝසපත් ඥාතීන්ට අපි එකාකාරවම මේ ආකාරයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ සෑම සියලුම දෙනා මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ දෙපළ ඇතුළු ඒ සෑම සියලු දෙනා ඒ පින් බලෙන් ලෝ වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිත ලබත්වා. ඒ වගේම ඔබ දෙපළ කරන්නා වූ යම්තාක් ශාසනික සේවාවල් කරදරයකින් තොරව, බාධාවකින් තොරව කරගෙන යන අවශ්‍ය ධෛර්ය, ශක්තිය, වීර්යය ලැබේවා. පතන්නා උතුම් බෝධි වලින් සුව පහස් වෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. අද දවසේ අපගේ ධම් සභාවට පැමිණිලා මේ අපිට යම් යම් කරුණු වලින්, ප්‍රශ්න වලින් පැහැදිලි කිරීම කරමින්, ප්‍රශ්න අහමින් සම්බන්ධ වුණු ශ්‍රවණය කිරීම. මේ සෑම දිනාටම අපි සෑම සියලුම දෙනා ඊටාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා.
ඔය සෑම සියලුම දෙනාගේ පවුල්වල සැමටත් ධර්මයේ ඉගෙනගත් ගුරුතුමන්ට ස්වාමීන් වහන්සේලාට පරලෝසපත් ඥාතීන්ට ඒ වගේම ජීවත් වෙන පවුලේ සෑම සියලුම දෙනාටත් ඔබ සැමටත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබන්නට හේතු වේවා වාසනාව වේවා පතනම් තුන් බෝධි වලින් සුව පහසුවෙන්ම නිර්වාණ අවබෝධය කරගන්නට මේ සියලු පින් හේතු වේවා වාසනාව වේවා. තෙරුවන් සරණයි. සැමට තෙරුවන් සරණයි. බොහොම පින් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාට. තෙරුවන් සරණයි.